අපි අද දවසේ සාකච්ඡා කරන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳවයි. නිබන්ධනයේ පිටුවංක 43 ඉඳන්. පුතේ ඔතන මතකයි ආර්ථික ප්‍රතිපත්ති. අපි සාර්වාර්ථික සමතුලිත විග්‍රහයි ආරම්භයේදී ඔබට සාකච්ඡා කළා. මොකක්ද? ආර්ථික ප්‍රතිපත්ති ගැන මතක් කරමු. මූල්‍ය ප්‍රතිපත්තිය, පිස්කල් ප්‍රතිපත්තිය නැත්නම් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, ආදායම් ප්‍රතිපත්තිය, ඍජු පාලන ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය, විදේශ විනිමය ප්‍රතිපත්තිය. ඔන්න අපි කතා කරපු ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තිය, පිස්කල් ප්‍රතිපත්තිය, හෙවත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, ඍජු පාලන ප්‍රතිපත්තිය, සැපයුම් වර්ධන ප්‍රතිපත්තිය, විදේශ වෙළඳ ප්‍රතිපත්තිය. අපි එහෙනම් අද දවසේ අපි මුදල් පාඩමේ සාකච්ඡා කරා මූල්‍ය ප්‍රතිපත්තිය ගැන. ඔබට මතකයිනේ මූල්‍ය ප්‍රතිපත්තිය උපකරණ අපි සාකච්ඡා කරා. අපි අද සාකච්ඡා කරන්නේ රාජ්‍ය පොදු ආර්ථිකය පාඩම යටතේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ගැන. මේක තව නමක් කියනවා පුතේ ෆිස්කල් ප්‍රතිපත්තිය කියලා කියනවා. ෆිස්කල් ප්‍රතිපත්තිය කියලා කියනවා. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අතරම ඉංග්‍රීසියෙන් අර්ථකථනය කරන්නේ ෆිස්කල් පොලිසි කියලා. ඒ අදහසින්ම ෆිස්කල් ප්‍රතිපත්තිය කියලා සිංහලෙනුත් කියනවා. එහෙනම් අද සාකච්ඡා කරන්නේ මේ දෙවන ආර්ථික ප්‍රතිපත්තිය. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳවයි. පුතේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මෙන්න මේකයි. රටකට තියෙනවා ආර්ථික අරමුණු. රටකට තියෙනවා පුතේ මොනවද? ආර්ථික අරමුණු. රටක ආර්ථික අරමුණු අත්පත් කරගන්න පුළුවන් වෙන ආකාරයට රාජ්‍ය ආදායම විශේෂයෙන්ම පුතේ අපි රාජ්‍ය ආදායම කියලා අපි සලකන්නේ බදු ටැක්ස්. රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම, රාජ්‍ය ණය කියන මෙන්න මේවා හසුරවනවා නම් අන්න ඒකට කියනවා පුතේ නමක්. මොකක්ද පුතේ කියන නම? රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. එහෙනම් මොකක්ද පුතේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ? රටක ආර්ථික අරමුණු ඉටු කරගත හැකි වෙන ආකාරයට. රටක ආර්ථික අරමුණු ඉටු කරගත හැකි වෙන ආකාරයට. හරිද? රටක ආර්ථික අරමුණු ඉටු කරගත හැකි වෙන ආකාරයට රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම, රාජ්‍ය ණය කියන මෙන්න මේවා හසුරුවනවා නම් පුතේ අපි ඒක නමක් කියන මොකද්ද කියන්නේ? රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හෙවත් ෆිස්කල් ප්‍රතිපත්තිය. අපි ගහන කෙනෙක් මොකද්ද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ? ෆිස්කල් ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද? ඔබ කියනවා රටක ආර්ථික අරමුණු ඉටු කරගත හැකි වන ආකාරයට රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම, රාජ්‍ය ණය කියන මෙන්න මේවා හසුරවනවා නම් පුතේ ඒකට කියනවා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. මම ඔබෙන් තව ප්‍රශ්නයක් අහනවා. ඔබෙන් අහන ප්‍රශ්නයක් මෙහෙම. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ උපකරණ මොනවාද? ඔබෙන් අහනවා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ උපකරණ මොනවාද? ତොර රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරද්දී ආර්ථික අරමුණු වලට යන්න මොනවද වෙනස් කරන්නේ? මොනවද පාවිච්චි කරන උපකරණ? අපි කියනවා පුතේ පළවෙනි උපකරණේ රාජ්‍ය ආදායම. ටැක්ස් බදු. මම මෙහෙම කියන්නම්. ධෛර්යමත් කරන්න ඕන දෙයක් දෙනවනම් තියෙනවනම් බදු සහන දෙන්න.
අධෛර්යමත් කරන්න ඕන දෙයක් තියෙනවා බදු පනවන්න. අන්න අරමුණට යන්නේ කොහොමද? රටේ තියෙනවා නම් අධෛර්යමත් කළ යුතු දෙයක්, පාලනය කළ යුතු දෙයක් තියෙන බදු පනවන්න. ධෛර්යමත් කළ යුතු නගා සිටවිය යුතු දෙයක් තියෙනවා නම් සහන ආධාරය. බදු සහන දෙන්න. දෙවෙනි එක රාජ්‍ය වියදම. තුන්වෙනි එක රාජ්‍ය ණය. එහෙනම් පුතේ ෆිස්කල් ප්‍රතිපත්තියේ උපකරණ මොනවාද කියලා අහුවොත් අපේ උත්තරේ වෙන්න ඕන රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම, රාජ්‍ය ණය. පැහැදිලිද? රාජ්‍ය ණය. එහෙනම් පුතේ අපි කියන ඔන්න උපකරණ ටික. හරිද? රයිට්. අපි එන පුතේ ටියුට් එකට එමු. සාර්ව ආර්ථික අරමුණු අත්කර ගැනීම සඳහා ආණ්ඩුවේ වියදම් බදු අය කිරීම ණය සඳහා වෙනස්කම් සිදු කිරීම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වේ. හයිලයිට් කරන්න මගේ දරුවෝ මෙන්න මේ වචන තුන. රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම්, බදු අය කිරීම, ණය ගැනීම. රාජ්‍ය ආදායම, වියදම සහ ණය. හරිද? රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස හැඳින්වෙන්නේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ලෙස හැඳින්වෙන්නේ. තව කියනොත් ආණ්ඩුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනුයේ රාජ්‍ය අයවැය ලේඛනය මගින් වන අතර රාජ්‍ය බදු, රාජ්‍ය වියදම්, රාජ්‍ය ණය, රාජ්‍ය මූල්‍ය උපකරණ වේ. පුතේ මේ බලන්න හොඳට. ආණ්ඩුව මේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආකාරය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ලේඛනයක් විදිහට. ආණ්ඩුව ඉදිරි වර්ෂයක් සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආකාරය ලේඛනයක් විදිහට, වාර්තාවක් විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අනුමැතිය ලබා ගැනීමක් සිදු කරනවා. හරිද? අන්නේ ලේඛනයට කියන්නේ පුතේ මොකක් කියලාද? අයවැය ලේඛනය. එහෙනම් මෙන්න මේ තුන හසුරුවන ආකාරය සඳහන් කරමින් මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා මොකක්ද පුතේ? අයවැය ලේඛනය. එහෙනම් අය කිව්වේ රාජ්‍ය ආදායම, වැය කිව්වේ රාජ්‍ය වියදම. එහෙනම් අයවැය ලේඛනයේ තියෙන්නේ මොකක්ද? රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම සහ හිගයක් නැත්තම් ණය මගින් පියවා ගන්න ආකාරය. එතකොට පුතේ මේ ෆිස්කල් ප්‍රතිපත්තිය ඉදිරිපත් වෙන්නේ මොකේද පුතේ? රාජ්‍ය අයවැය ලේඛනයෙන්. බලන්න කියන මොකක්ද? ආණ්ඩුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනුයේ රාජ්‍ය අයවැය ලේඛනය මගින් වන අතර. අන්න හයිලයිට් කරන්න. අයවැය ලේඛනය මගින් වන අතර. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මොන ලේඛනයද පුතේ? අයවැය ලේඛනය. නේද පුතේ? නම් මූලික අපි හැඳින්වීම කළා. හරිද? right. ආනන්දේ ලබන සතියේ පළවෙනිදා හෝ දෙවෙනිදා මම ඔබට දැනුවත් කරනවා නිබන්ධන ලබා දීම සිදු වෙනවා. මේ සැරේ ඔබට පිටු 300කට අධික නිබන්ධන සෙට් එකක් දෙන්න. මේ සැරේ පේපර් 12ක් දෙන්න මම තීරණය කළා තියෙනවා. දැන් ගිය සතියේ මේ මාසේ දා පේපර් වලින් 55 56 සාකච්ඡා කරලා දාලා තියෙනවා. අනිත් ටිකත් මම වීඩියෝ කරලා තියෙන්නේ. මෙයා බලන්නේ නැති තාම බලන්න උනේ නැහැ දරුවන්ට. සමම ඒවත් අද හෙට දවස් මේ මාසෙත් උත් පේපර් ටික ඔක්කොම ඉවර කරනවා. ලබන මාසෙම පේපර් 12ක් දෙන්න. මේ පේපර් දුන්නට පොඩ මානසික ආතතියක් ඇති වෙන්නේ නැහැ පුතේ. YouTube එකේ තියෙන ඕනම වෙලාවක ඔබ නිදහස් වෙලාවක් තෝරගෙන ඔබට බලන්න පුළුවන්. ඒ වගේ පහසුකම් දීපු එකම ගුරුවරයා අපි. පැහැදිලිද? එහෙම පහසුකම් දීලා නැහැ කවුරු. ඊළඟ පුතේ ඊළඟ
ඔබට ලබන මාසයට අදාළ පිටු 300ක නිබන්ධන දෙනවා. රුපියල් වලින් ගත්තොත් පුතේ රුපියල් 900කට වඩා වැඩි වියදමක් කරලා දෙනවා. රුපියල් 900කට වඩා වැඩි වියදමක් කරලා දෙනවා. හැබැයි පොඩි කොන්දේසියක් තියෙනවා. මම එක දවසක් වුණා එදාට ගන්න ඕන නිබන්ධන. කල් තියා කියන්නේ නැහැ. පසුබිදා කරදර කරන්න එපා. ගිය මාසේ ඔබට මතකයි නේද? ගිය මාසේ ඔබට මතකයි සංචරණ සීමා තිබියදී අපි නිබන්ධනය බෙදුවා කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. සංචරණ සීමා දාලානේ කට්ටිය බය කරද්දි යන්න එපා ඩියුට් ගන්න කියලා බය කරද්දි අපි නිබන්ධන ලස්සනට බෙදුවා. ඉතුරු එන්න බැරි වෙච්ච උන්ට කුරියර් වලින් ගෙදෙට්ට යවුවා. ඔය බෙරළ පනාතර පැත්තෙන් ට්‍රීවිල් එකකින් මිනිස්සෙක් යවලා බෙදෙන්නේ. රෑත දුෂ්කර දන්නවන්නේ බෙරළ පනාතර පැත්ත නේද? ඈත දුෂ්කරේ පැතිවලට ට්‍රීවිල් වලින් යව වීඩියෝ. බැස්සත් එක බයික් වල යන්න බැරි නිසා මිනිස්සු. අපි අපේ වැඩේ කරනවා. හැබැයි ඔබට දිනයක් දෙනවා පුතේ. ඒ දිනේට ටියුට් ගන්න ඕන. ඒ දිනෙන් පස්සේ ඔබට නිබන්ධන ලබා ගැනීම හැකියාවක් නැහැ. කුරියර් බෙදන්නෙත් නැහැ. ඔබ ඒව දැනුවත් වෙලා ඉන්න ඕන. හරිද? රයිට්. අපි එනවා පුතේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කතා කරමු. 44 පිටුවට එනවා. අපි ඉස්සෙල්ලම කතා කරන්නේ පුතේ රාජ්‍ය වියදම ගැන. රාජ්‍ය වියදම ගැන. හරිද? රයිට්. මම පුතාට තව දෙයක් කියනවා. මොකක්ද කියන දේ? මම ඔබට ඔබ නැවත පන්තියට ගන්න. නැවත පන්තියට ගන්නේ මේ ඔන්ලයින් පන්ති වලට සහභාගී වෙච්ච දරුවෝ විතරයි. දැන් කෙනෙක් අහන්න පුළුවන් මට සිග්නල් නැහැ. මට ඒකයි ඔන්ලයින් පන්ති එන්න බැරුනේ. මම කියනවාට සිග්නල් නැති උන්ට තමයි YouTube එකට දාලා තියෙන්නේ. සිග්නල් නැති උන්ට තමයි YouTube දාලා තියෙන්නේ. සිග්නල් තියෙන තැනකට ආව ඩවුන්ලෝඩ් කරගත්ත ගෙදර ගිහින් බලන්න. ඒව මට නිදහසට කාරණා නෙවෙයි. ඒව වෙන පන්ති වලට කියන්නේ. මගේ පන්තියට පන්ති පටන් ගත්ත දවසක නැවත ගන්නේ ඔරිජිනල් ටියුට් ටික මම දීපු ටියුට් ටික ෆිල් කරලා සම්පූර්ණ වෙච්ච දරුවෝ විතරයි. ඔරිජිනල් ටියුට් ටික නැත්තම් කෙලින්ම යවන්න පන්ති. අය කිසිම හේතුවක් සගන්න. පැහැදිලිද? අපි මෙච්චර වියදමක් ආයාසයක් දරලා කරද්දී ඔබේ පැත්තෙන් ඔබ ඒකට අනුගත වෙන්නේ නැත්තම් කෙලින්ම අයින් කරන්න. අය පන්ති එන්න පාපුකා ඔරිජිනල් ටියුට් ටික නැත්තම් ෆිල් කරලා නැත්තම් පේපර් ටික කරලා නැත්තම් පේපර් ෆයිල් එක නැත්තම් දැනටම පේපර් 18ක් දීලා තියෙනවා. ඒ පේපර් ටික හරියට පිළිවෙලට නැත්තම් මේ මාස පේපර් 12ක් තියෙනවා. පේපර් 30ක් තියෙන්න ඕන ඔබ වන් තියෙනකොට ආයේ. ඒ පේපර් ටික නැතුව එන්න එපා. මම බල ඔරිජිනල් මගේ පිට කවර තමයි ටියුට් නැත්තම් ගන්න. මම හිතන ක්ලාස් එකේ එන කෙනාටම කියලා තියෙන්නේ. ක්ලාස් එක ඇතුළට දාන්න එපා කිසිම හේතුවක් නිසා ටියුට් නැතුව. ඔබ අනිවාර්යෙන් මේ කියන වැඩ පිළිවෙලත් එක්ක අනුගත වෙලා ඉන්න ඕන. රාජ්‍ය වියදම ඉස්සෙල්ලම කතා කරමු. පුතේ රාජ්‍ය වියදම කියන්නේ මොකක්ද? අපි රාජ්‍ය පොදු ආර්ථිකයේ යටතේ පාඩමේදී කතා කළා පුතේ මුලදී මේ වෙළඳපොළ ආර්ථිකයක දුර්වලතා තියෙනවා. වෙළඳපොළ ආර්ථිකයක මොනවද තියෙන්නේ පුතේ? දුර්වලතා තියෙනවා. ඒ දුර්වලතා නැති කරන්න පුතේ රජය මැදිහත් වෙනවා. ඒ දුර්වලතා නැති කරන්න කවුද මැදිහත් වෙන්නේ පුතේ? රජය මැදිහත් වෙනවා. රජය මැදිහත් වෙලා යම් කාර්යභාරයක් කරනවා. එහෙනම් දුර්වලතා නැති කරන්න රජය මැදිහත් වෙනවා. රජය මැදිහත් වෙලා යම් කාර්යභාර ප්‍රමාණයක් සිද්ධ කරනවා. අන්නේ කාර්යභාරය ප්‍රමාණය ඉටු කරන්න රජයට පුතේ වියදමක් යනවා. අන්නේ කාර්යභාර ප්‍රමාණය ඉටු කරන්න රජයට වියදමක් යනවා. එතකොට ඔබෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් පුතේ මෙහෙම. රජයට වියදමක් දැරීමට සිදුවන්නේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔබෙන්.
රජයට වියදමක් දරන්න සිද්ධ වෙන්නේ ඇයි? රාජ්‍ය වියදමක් ඇති වෙන්නේ ඇයි? ඔබ කියන්න ඕන රාජ්‍ය වියදමක් ඇති වෙන්නේ මෙහිමයි. වෙළඳපොළ ආර්ථිකයක තියෙන මොනවද පුතේ? දුර්වලතා. වෙළඳපොළ ආර්ථිකයක මොනවද තියෙන්නේ පුතේ? දුර්වලතා තියෙනවා. ඒ දුර්වලතා නැති කරන්න රජය මැදිහත් වෙලා කාර්යයන් ප්‍රමාණයක් කරනවා. ඒ රජය මැදිහත් වෙලා කරන කාර්යභාරය කරන්න පුතේ රජයට වියදමක් යනවා. ඒ කාර්යභාරය කරන්න පුතේ රජයට වියදමක් යනවා. එහෙනම් පුතේ රජයට වියදමක් දැරීමට සිදුවන්නේ ඇයි කියලා ඇහුවොත් ඔබ ඉස්සෙල්ලම කියන්න ඕන වෙළඳපොළ ආර්ථිකයක රජයට පැවරිච්ච කාර්යභාර ප්‍රමාණයක් තියෙනවා. වෙළඳපොළ ආර්ථිකයට රජයට පැවරිච්ච කාර්යභාර ප්‍රමාණයක් තියෙනවා. ඒ කාර්යභාර ප්‍රමාණය ඉටු කරන්නයි රජයට වියදමක් දරන්න සිද්ධ වෙන්නේ. ඒ කාර්යභාර ප්‍රමාණය ඉටු කරන්නයි පුතේ රජයට වියදමක් දරන්න සිද්ධ වෙන්නේ. හරිද? right. ඊට පස්සේ පුතේ තව දෙයක් මතක තියාගන්න. රජය කිව්වම කෑලි තුනක් අයිති. මොකද මේ කෑලි තුන පුතේ? එක මධ්‍යම රජය. පළවෙනි එක මොකද පුතේ? මධ්‍යම රජය. දෙවෙනි එක පළාත් සභා. තුන්වෙනි එක පුතේ පළාත් පාලන ආයතන. මොකක්ද තුන්වෙනි පුතේ? පළාත් පාලන ආයතන. මෙන්න මේ තුනටම දරන්න වෙන වියදම තමයි ඒ කියන්නේ මොකද? රාජ්‍ය වියදම කියලා අපි අර්ථකථනය කරන්නේ. එහෙනම් රාජ්‍ය වියදම කියන්නේ මෙන්න මේ පාර්ශව තුනටම දරන්න වෙන වියදම. මොකද පාර්ශව තුන? මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන. මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන. මෙන්න මේ ආයතන තුනටම දරන්න වෙන වියදමට කියනවා පුතේ නම මොකද කියන්නේ? මොකද කියන්නේ? රාජ්‍ය වියදම. ඒතර රාජ්‍ය වියදම ඇතුලේ තුන් දෙනෙක්ගේ වියදම තියෙනවා. මොකද? මධ්‍යම රජය. නේ? පළාත් පාලන ආයතන, පළාත් සභා. ඊට පස්සේ පළාත් පාලන ආයතන අපි කියන ප්‍රාදේශීය සභා, නගර සභා, සුළු නගර සභා වගේ නේද? අපි දැන් ගත්තම අපේ රටේ ඡන්ද තුනකුත් තියෙනනේ. මධ්‍යම රජයේ ඡන්දයට පාර්ලිමේන්තු ඡන්දය, පළාත් ඡන්දය සහ පළාත් පාලන ඡන්දය. නේද? අපි ගත්තොත් දකුණු පළාත් සභාව, අපි ඉන්නේ පිටපැත්තේ ප්‍රාදේශීය සභාව. නේ? ඔය සියල්ලේම පුතේ එකතුව තමයි රජය කියන්නේ. බලන්න කියනවා. රාජ්‍ය වියදම යනු කිසියම් කාල පරිච්ඡේදයක් තුල රජයේ කාර්යභාරය ඉටු කිරීම සඳහා highlight කරන්න පටන් ගන්න පුතේ. මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන වලට දැරීමට සිදුවන වියදම්ය. මධ්‍යම රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන වලට දැරීමට සිදුවන වියදම්ය. දැරීමට සිදුවන වියදම්ය. right. දැරීමට සිදුවන වියදම්ය. හොඳයි. කියනොත් ඕනෑම ආර්ථිකයක රජයට පැවරුණු අනිවාර්ය කාර්යභාරයක් ඇත. මෙම කාර්යභාරය ඉටු කිරීම සඳහා රජයට වියදමක් දැරීමට සිදුවේ. ශ්‍රී ලංකා රජයේ මුළු වියදමත්
එම සංයුතියත් ප්‍රවණතා පිළිබඳවත් මෙම කොටසින් අධ්‍යයනය කරනවා. අපි පැහැදිලි වුණේ පුතේ. වෙළඳපළ ආර්ථිකයේ පෞද්ගලිකාංශයේ දුර්වලතා තියෙනවා. ඒ වෙළඳපළ ආර්ථිකයේ පෞද්ගලිකාංශයේ දුර්වලතා නැති කරන්න රාජ්‍ය මැදිහත් වෙලා යම් යම් කාර්යභාර ප්‍රමාණයක් කරනවා. අන්නේ රාජ්‍ය මැදිහත් වෙලා කරන කාර්යභාරය ප්‍රමාණය ඉටු කරන්න රජයට වියදමක් දරන්න වෙනවා. අන්න ඒකට කියනවා පුතේ නමක් මොකද කියන්නේ? රාජ්‍ය වියදම. හරිද? right. දැන් වෙනවා මාතෘකාව පුතේ මොකද කියන්නේ? මේකෙන් අපි ඉගෙන ගන්න මොකක්ද? මේ පාඩමෙන් අපි ඉගෙන ගන්න මේ දේ. අපේ රාජ්‍ය වියදමේ ප්‍රමාණය කොච්චරයි? රාජ්‍ය වියදම හැදිලා තියෙන්නේ කොහොමද? මොන කොටස් වලින්ද රාජ්‍ය වියදම හැදිලා තියෙන්නේ? ඒ රාජ්‍ය වියදම් වල තියෙන මෑත කාලීන ට්‍රෙන්ඩ් එක මොකක්ද? ප්‍රවණතාව මොකක්ද? ඔන්න ඕවා පිළිබඳවයි පුතේ අපි මේ ඒකකයෙන් අධ්‍යයනය කරන්නේ. හරිද? right. අපි ඊළඟ මාතෘකාවට එනවා පුතේ බලන්න යටින් තියෙන මාතෘකාව. රජයට වියදම් දැරීමට සිදුවන හේතු. එතන පුතේ කරුණ වලට උඩින් පොඩි ඉඩක් තියෙනවනේ. එතන මෙහෙම ලියන්න ලස්සන්ට. එතන මෙහෙම පොඩ්ඩක් ලියන්න. වෙළඳපළ ආර්ථිකයක දුර්වලතා අවම කිරීමට රාජ්‍ය මැදිහත් වී කාර්යභාරයක් ඉටු කරයි. රාජ්‍ය මැදිහත් වී කාර්යභාරය ප්‍රමාණයක් ඉටු කරයි. කාර්යභාර ප්‍රමාණයක් ඉටු කරයි. ඒ සඳහා රජයට වියදම් දැරීමට සිදුවේ. මෙන්න පුතේ ඒ කාර්ය ප්‍රමාණය. ආය කියන්නේ කියනවා හසිනි ආය අහගන්න එන වෙළඳපළ ආර්ථිකයක පෞද්ගලිකාංශයේ දුර්වලතා අවම කිරීමට රජයට කාර්යභාර ප්‍රමාණයක් කිරීමට සිදුවේ. ඒ සඳහා රජයට වියදම් දැරීමට සිදුවේ. right. මෙන්න පුතේ රජයේ වියදම් දැරීමට සිදුවන හේතු. ඇත්තට පුතේ වියදම් දරන්න වෙන්නේ රජය විසින් මෙන්න මේ කාර්ය ටික ඉටු කරන නිසා. පළවෙනි එක දෙන මොකද්ද? ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට. පුතේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න හමුදා ආදිය පවත්වගෙන යන්නේ කවුද පුතේ? රජය. නම් ජාතික ආරක්ෂාව ත්‍රස්තවාදීන්ට අත්නෝමතික ක්‍රියාකාරකම් කරන්න ඉඩ නොදී ඒවා පාලනය කරලා ජාතික ආරක්ෂාව පවත්වගෙන යන්නේ රජය. ඒකට යනවා දෙක අභ්‍යන්තර නීතිය සාමය ආරක්ෂා කිරීම. රට ඇතුලේ නීතිය සාමය ආරක්ෂා කරන්න පොලිසි, උසාවි නේද? බන්ධනාගාර මේ සියල්ල පවත්වගෙන යන්නේ කවුද පුතේ? රජය. ඊට පස්සේ පොදු භාණ්ඩ සුබසාධන භාණ්ඩ සැපයීම. මගේ පුතා ඒව දැන් දන්නවා. පොදු භාණ්ඩ සුබසාධන භාණ්ඩ සැපයීම.
පොදු භාණ්ඩ සුබසාධන භාණ්ඩ සැපේ. පොදු භාණ්ඩ සපයනෝ ඒ වගේ මොනවද පුතේ? සුබසාධන භාණ්ඩ සපයනවා. next one. ඊළඟ ආදායම් පුනර්ව්‍යාප්තියට දිළිඳුකම තුරන් කිරීම. අපි කියන්නේ ඇති නැති පරතරය අඩු කළා මේ දුප්පත් මිනිස්සු නගා සිටවන්න රජයට වියදම් කරන්න බෑ. සමෘද්ධිය වගේ සහනාධාර ආදී දෙන්න සිද්ධ වෙනවා. ඊළඟ සාර්ව ආර්ථික ස්ථායීතාවය. රටේ ආර්ථික ස්ථායීතාව පවත්වාගෙන යන්න වියදම් කරන්න වෙනවා. ඊළඟ ආර්ථික වර්ධනය ඉහළනම් රටේ ආර්ථික වර්ධනය වේගවත් කරන්න පෞද්ගලික අංශය දිරිගන්වන්න අනසල වියදම් කරන්න වෙනවා. ඊළඟ ආර්ථික යටිතල පහසුකම්. යටිතල පහසුකම් ටික සපයන්න. වරාය මහා මාර්ග ගුවන් තොටුපළ වගේ විදුලි බල පද්ධතිය වගේ යටිතල පහසුකම් ටික සපයන්න. ඊළඟ පෞද්ගලික අංශය දිරිමත් කොට ආයෝජන ප්‍රවර්ධනය. මම ඉස්සෙල්ලා කිව්වා. සේවකයෝ පුහුණු කරලා දෙන්න ඕන. තාක්ෂණික ක්‍රම හඳුන්වලා දෙන්න ඕන. නේද? මේ සියල්ල කරලා දෙන්න ඕන. ඒවට වියදමක් යන්න. ඇති පුතේ එහෙනම් ඔන්න කතාව. ඇත්තටම ප්‍රශ්නයක් අහනවා පුතාට. ඔය කරුණු වලින් කියවෙන්නේ මොකක්ද පුතේ? ඔය කරුණු සියල්ලෙන් කියවෙන්නේ මොකක්ද? ඔය ඩොට්ස් ටිකට ඔක්කොටම අපිට තනි නමක් කියන්න පුළුවන්. මොකක්ද පුතේ තනියම? වෙළඳපළ ආර්ථිකයක රජයේ කාර්යය. ඔය ඔක්කොටම තනි නමක් කියන්න පුළුවන්. මොකක්ද පුතේ තනි නම? වෙළඳපළ ආර්ථිකයක රජයේ කාර්යය. පැහැදිලිද? right. හොඳයි. පුතාට ඕනනම් මේ ඔය ඔක්කොගේම ටිකට ඔහොම සංගලවරහණක් දාලා ලියන්න පුළුවන් මොකද පුතේ? වෙළඳපොළ ආර්ථිකයක රජයේ කාර්යය. ලාංකිකව ලස්සනයි එතකොට. වෙළඳපොළ ආර්ථිකයක රජයේ කාර්යය. ඔය ටික ඉෂ්ට කරන්න ගිහිල්ලා තමයි පුතේ මොකද හටගත්තේ? වියදම් හටගත්තේ. හරි right. හොඳයි. පුතේ මේ අනුව අපි ගොඩ මේ පාඩමේ අපි ඉගෙන ගන්න දෙයක් තමයි පුතේ මේ රජයේ වියදම හැදිලා තියෙන්නේ මොන කොටස් වලින්ද? රජයේ වියදම හැදිලා තියෙන්නේ මොන කොටස් වලින්ද? රාජ්‍ය වියදම හැදිච්ච තියෙන කොටස් ටික බැලුවම අපි ඒක නමකුත් කියනවා. රාජ්‍ය වියදම් සංයුතිය. මොකක්ද කියන්නේ? රාජ්‍ය වියදම් සංයුතිය. හරිද? right. පුතේ රාජ්‍ය වියදම ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා.
පළවෙනි එක තමයි පුතේ පුනරාවර්තන වියදම්. පුනරාවර්තන වියදම් නැත්නම් අපි නිකම්මත් පුතේ වර්තන වියදම් කියලා කියනවා. මොකද පළවෙනි එක පුනරාවර්තන වියදම් නැත්නම් නිකම්මත් කියනවා වර්තන වියදම්. දෙවෙනි එක පුතේ ප්‍රාග්ධන වියදම්. දෙවෙනි එක ප්‍රාග්ධන වියදම්. තව කියනවා පුතේ රාජ්‍යායෝජන වියදම් කියලා කියනවා. තුන්වෙනි එක පුතේ සුද්ධ ණය දී. එහෙනම් මොකක්ද පුතේ? රාජ්‍ය වියදම කොටස් තුනයි. මොකද කොටස් තුන? පුනරාවර්තන වියදම් නැත්නම් වර්තන වියදම්. ප්‍රාග්ධන වියදම් නැත්නම් රාජ්‍යායෝජන වියදම්. සුද්ධ ණය දී. දැන් පුතේ කොටස් තුනකි රාජ්‍ය වියදම කොටස් තුනකි කියන්නේ එක පුනරාවර්තන වියදම් වරහන් ඇතුලේ වර්තන වියදම්, දෙක ප්‍රාග්ධන වියදම් රාජ්‍යායෝජන වියදම්, තුන සුද්ධ ණය. ලස්සන දාන්න. right. හොඳයි. පුනරාවර්තන වියදම්, වර්තන වියදම්, ප්‍රාග්ධන වියදම්, රාජ්‍යායෝජන වියදම්, සුද්ධ ණය දී. හොඳයි. පුතේ දැන් අපි එකිනෙක සාකච්ඡා කරමු. පුතේ එකිනෙක සාකච්ඡා කරන්න කලින් මම උදාට පුංචියට මේ ටික හඳුන්වලා ඉන්නවා. පුංචියට හඳුන්වලා ඉන්නවා. පුතේ මේ සුද්ධ ණය දීම් කියන එක ඇත්තම ප්‍රායෝගිකව ඉතා සුළු වගයක් තියෙනවා. ඒක නොසැලකිය හැකි තරම්. නොසැලකිය හැකි තරම්. අපි කයින් කළා දාමු. ප්‍රධාන වශයෙන් දෙකයි තියෙන්නේ පුතේ. ප්‍රාග්ධන වියදම් සහ වර්තන වියදම්. වර්තන වියදම් වලට කියන පුනරාවර්තන වියදම් කියලා කියනවා. මේකේ වෙනස මේකයි පුතේ. හරිද? වසරක් පාසා නැවත දරන්න වෙන වියදම් වලට කියනවා පුතේ පුනරාවර්තන වියදම්. ඔය පුනරාවර්තන කියන එකේ පුනර් කියන එකේ වචනේ මොකක්ද? පුනරුත්පත්තිය. ඔබට මතක් වෙනවා. නැවත ඉපදුනා කියන අදහස. ඒතර මේ රාජ්‍ය වියදමේ තියෙනවා පුතේ වසරක් පාසා නැවත දරන්න වෙන වියදම්. හරිද? අන්නේ වියදම් වලට කියනවා පුතේ නම පුනරාවර්තන වියදම්. උදාහරණ රාජ්‍ය සේවක වැටුප්. රාජ්‍ය සේවක වැටුප් පුනරාවර්තන වියදම්. නේ? මේ මාසෙ ගෙවන්න ඕන, ලබන මාසෙ ගෙවන්න ඕන, ඊළඟ මාසෙ ගෙවන්න ඕන, ඊළඟ මාසෙ ගෙවන්න. මේ අවුරුද්දේ ගෙවන්න ඕන රාජ්‍ය සේවක වැටුප්, ලබන අවුරුද්දේ ගෙවන්න ඕන, ඊළඟ අවුරුද්දේ ගෙවන්න. ඊට පස්සේ තව එකක් මම කියනවා. රජයේ භාණ්ඩ මිලදී ගැනීම. රජයේ භාණ්ඩ මිලදී ගැනීම. රජයේ භාණ්ඩ මිලදී ගැනීම. ආණ්ඩුවේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. පුතේ ආණ්ඩුවේ භාණ්ඩ බලන්න. රෝහලකට ඖෂධ මේ අවුරුද්දෙත් මිලට ගන්න ඕන, ඊළඟ අවුරුද්දෙත් මිලට ගන්න ඕන, ඊළඟ අවුරුද්දෙත් ගන්න. ඉවරයක් නෑ. නැවත දරන්න. තව ණය පොලි. තව එකක් කියනවා. ණය පොලි. පුතේ මේවයි තියෙන ලක්ෂණය මොකක්ද? නැවත දරන්න සිද්ධ වෙනවා. ඒ වගේම පුතේ මේවයි ප්‍රතිලාභය
වියදම දරන කාලයට සීමා වෙනවා. මේවායේ ප්‍රතිලාභය වියදම දරන කාලයට සීමා වෙනවා. මොකද කියන්නේ? මේවායේ වියදම මේ වියදමේ ප්‍රතිලාභය වියදම දරන කාලච්ඡේදයට පමණක් පුතේ සීමා වෙනවා. වියදම දරන කාලච්ඡේදයට පමණක් සීමා වෙනවා. හරිද? වියදම දරන කාලච්ඡේදයට පමණක් සීමා වෙනවා. හොඳට බලන්න. මේ මාසේ පඩි ගෙවුවොත් සේවකයා වැඩ කරන්නේ මේ මාසේ විතරයි. බැරි වෙලාවත් ඊළඟ මාසේ පඩි ගෙවන්න බැරුව වැඩ කරන්නේ රාජ්‍ය සේවකයා. එහෙනම් මොකක්ද කියන්නේ? වියදම දරන කාලච්ඡේදයට පමණයි ප්‍රතිලාභ ලැබෙන්නේ. වියදම දරන කාලච්ඡේදයට පමණයි ප්‍රතිලාභ ලැබෙන්නේ. දෙක මේ අවුරුද්දේ මාතර රෝහලට ඖෂධ ගත්තම මේ අවුරුද්දට විතරයි ප්‍රමාණවත්. ඒ ඖෂධයේ ප්‍රතිලාභය මේ අවුරුද්දට විතරයි. ලබන අවුරුද්දේ ආයෙත් ඖෂධ මිලට ගන්නවා. ලබන අවුරුද්දේ ප්‍රතිලාභය. එහෙනම් පුතේ පුනරාවර්තන වියදමේ තියෙන ලක්ෂණය මොකක්ද? නැවත දරන්න වෙනවා. වියදමේ ප්‍රතිලාභය වියදම දරන කාලච්ඡේදයට පමණ සීමා වෙනවා. නැවත දරන්න වෙනවා. වියදමේ ප්‍රතිලාභය වියදම දරන කාලච්ඡේදයට පමණක් සීමා වෙනවා. වියදම දරන කාලච්ඡේදයට පමණක් සීමා වෙනවා. එනම් බලන්න පුතේ නැවත දරන්න වෙනවා. වියදමේ ප්‍රතිලාභය වියදම දරන කාලච්ඡේදයට පමණක් සීමා වෙනවා. පුතේ මේ ප්‍රාග්ධන වියදම් කියන්නේ මෙන්න මේවා. වරාය, මහා මාර්ග, ගුවන් තොටුපළ, ගොඩනැගිලි වගේ ප්‍රාග්ධනවත්කම් හදන්න යන වියදම්. පැහැදිලිද? ප්‍රාග්ධනවත්කම් හදන්න යන වියදම්. මේවා පුතේ වර්තන වියදම් වගේ නැවත දැරීමක් සිද්ධ වෙන්නේ. දැන් හම්බන්තොට වරාය මේ අවුරුද්දේට ලබන අවුරුද්දේට වරායක් හදන්නේ. අධිවේගී මාර්ගයේ මේ අවුරුද්දේට දුව ඒක ලබන අවුරුද්දේට හදන්නේ. නැවත දැරීමක්. ඊට පස්සේ පුතේ අනිත් එක තමයි ප්‍රතිලාභය වියදම දරන කාලච්ඡේදයට පමණක් නෙවෙයි දීර්ඝ කාලයකට ලැබෙනවා. වියදමේ ප්‍රතිලාභය වියදම දරන කාලයට පමණක් නෙවෙයි පුතේ දීර්ඝ කාලච්ඡේදයකට. එහෙනම් අපි අඳුරගත්ත පුතේ මොකක්ද? නැවත දරන්න වෙනවා. නැවත දැරීමක් නෑ ප්‍රාග්ධන වියදම්. වියදම දරපු කාලච්ඡේදයට විතරයි ප්‍රතිලාභය ලැබෙන්නේ. අපි කියනවා දීර්ඝ කාලයකට ප්‍රතිලාභ ලැබෙනවා. අධිවේගී මාර්ගය අවුරුදු 100ක් ප්‍රතිලාභ. හම්බන්තොට වරාය අවුරුදු බර ගාණක් ප්‍රතිලාභ. දීර්ඝ කාලයකට ප්‍රතිලාභ ලැබෙනවා. පැහැදිලිද? right. එහෙනම් පුතේ තව වචනයක් අපි කියමු. මොකක්ද? අපි සාමාන්‍යයෙන් ප්‍රාග්ධනවත්කම් හදන්න යන වියදමට කියනවා ආයෝජන වියදම කියලා. අපි සාමාන්‍යයෙන් ප්‍රාග්ධනවත්කමක් හදනවා නම් ප්‍රාග්ධනවත්කමක් නිර්මාණය කරනවා නම් ඒ සඳහා යන වියදමට කියන්නේ ආයෝජන වියදම් කියලා. ආයෝජන වියදම් කියලා. පුතේ මෙන්න මේ ප්‍රාග්ධනවත්කම් හදන්නේ කවුද? රජය. මේ ප්‍රාග්ධනවත්කම් හදන්නේ කවුද පුතේ? රජය. මේ රජය හදන ප්‍රාග්ධනවත්කම් වලට දරන වියදමට කියනවා රාජ්‍යයේ ආයෝජන වියදම. මොකක්ද කියන්නේ? රජයේ ආයෝජන වියදම. රජයේ ආයෝජන වියදම. එහෙනම් පුතේ පැහැදිලි? මොකද්ද පැහැදිලි? රජය ප්‍රාග්ධනවත්කම් හදන්න දරන වියදම රාජ්‍ය ආයෝජන වියදම. එහෙනම් පුතේ ප්‍රාග්ධන වියදමටමයි කියන්නේ
රාජ්‍ය ආයෝජන වියදම කියලා. එහෙනම් මගේ පුතේ මෙන්න වර්තන වියදම්, ප්‍රාග්ධන වියදම්, තව එකක් තියෙනවා මොකද්ද? සුද්ධ ණයදී අපි ඒ ගැන සාකච්ඡා කළේ නැහැ. හරිද? right. හොඳයි. මට මෙසේජ් එකක් දාන්න පුතේ මේ පුතාට ඇහෙනවද නැද්ද කියලා. මේ දරුවෙක් මේ ඇහෙන්නේ නැහැ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. පොඩ මෙසේජ් එකක් දාන්න පුතේ ඇහෙනවද නැද්ද? සවුන්ඩ් වල අප්සෙට් එකක් තියෙනවද කියලා පොඩ මෙසේජ් එකක් දාන්න. ඇහෙනවද කියලා? හොඳට ඇහෙනවද? හොඳයි ඇහෙනවා. right. ඇහෙනවා හරියට. උදේ තී ප්‍රශ්න තියෙන දරුවා YouTube එක බලන්න. හරි. පුතේ අපි එනවා ප්‍රාග්ධන වියදමට. අපි එනවා පුනරාවර්තන වියදම. අපි ගමු පුතේ එක එක සාකච්ඡා කරන්න. පළවෙනි ගමු පුතේ මොකක්ද? පුනරාවර්තන වියදම. අපි පළවෙනි ගමු පුතේ මොකක්ද? පුනරාවර්තන වියදම. පළවෙනි ගමු පුනරාවර්තන වියදම. පළවෙනි ගමු පුතේ මොකක්ද? පුනරාවර්තන වියදම. right. Let පළවෙනි එක මොකක්ද පුතේ? පුනරාවර්තන වියදම. පළවෙනි එක මොකක්ද? පුනරාවර්තන වියදම. පුනරාවර්තන වියදම. පුතේ පුනරාවර්තන වියදම කිව්වේ මොකක්ද? අපි ඉස්සෙල්ලා පොඩි හැඳින්වීමක් කළා. හරිද? ඉස්සෙල්ලා අපි හැඳින්වීමක් කළා. මොකක්ද? නැවත නැවත දරන්න වෙන වියදම් පුනරාවර්තන වියදම්. නැවත නැවත දරන්න වෙන වියදම් පුනරාවර්තන වියදම්. වියදම දරන කාලච්ඡේදයට විතරක් ප්‍රතිලාභ ගේන වියදම් පුනරාවර්තන වියදම්. right? ලියමු දැන් බලමු. පුනරාවර්තන වියදම්. ඉංග්‍රීසියෙන් කියන මොකක්ද? current expenditure. අදාළ වර්ෂය තුල එදිනෙදා රාජ්‍ය සේවා පවත්වාගෙන යාම හා නඩත්තු කිරීම සඳහා දරන වියදම්. එතන පුතේ නඩත්තු කිරීම සඳහා දරන වියදම් කියලා තියෙනවා. නඩත්තු කිරීම සඳහා දරන වියදම් කියලා තියෙනවා. එතන උඩින් පුංචි කාකපාදයක් දාලා උඩින් යන්න හා සංක්‍රාම ගෙවි. හා සංක්‍රාම ගෙවි. නඩත්තු කිරීම සඳහා දරන වියදම් කියන තැන උඩින් කාකපාදයක් දාලා වචනයක් දානකොට ඒක හැදිලා හා සංක්‍රාම ගෙවීම. හා සංග්‍රාම ගෙවීම පුනරාවර්තන වියදම් වේ. හා සංග්‍රාම ගෙවීම කියන වචනේ දාන්න. පුනරාවර්තන වියදම් වේ. ඊට පස්සේ බලන්න පුතේ පුනරාවර්තන වියදම් වල ප්‍රතිලාභ වියදම දරන කාලච්ඡේදයට පමණක් සීමා වේ. highlight කරන්න පුතේ වියදම දරන කාලච්ඡේදයට පමණක් සීමා වේ. highlight කරන වචනේ වියදම දරන කාලච්ඡේදයට පමණක් සීමා වේ. වියදම දරන කාලච්ඡේදයට පමණක් සීමා වේ. වියදම දරන කාලච්ඡේදයට පමණක් සීමා වේ. right. next one බලන්න. බලන්න
පුනරාවර්තන වියදම් වල ප්‍රතිලාභ වියදම් දරන කාලච්ඡේද පමණක් සීමා වන අතර මෙම වියදම් නැවත නැවත කළ යුතු ස්වරූපේ. නැවත highlight කරමුද? නැවත නැවත කළ යුතු ස්වරූපය. නැවත නැවත කළ යුතු ස්වරූපයේ වියදම්. නැවත නැවත කළ යුතු ස්වරූපයේ වියදම්. මේ මොනවද පුතේ? නැවත නැවත කළ යුතු ස්වරූපයේ වියදම්. යා පුතේ තියෙනවා මෙන්න උදාහරණ තියෙනවා. උදාහරණ ගන්න එක පහළ ලියාගෙන යන උදාහරණ. ජාතික ආරක්ෂාව. අංක 1 ලියන්න පුතේ. ජාතික ආරක්ෂාව. එක ජාතික ආරක්ෂාව. බලන්න. නැවත නැවත දරන්න ඕන ප්‍රතිලාභය වියදම දරන කාලයට විතරයි. 2 රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම. ජාතික ආරක්ෂාව රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම. තුන්වෙනි එක රජයේ රෝහල් පාසල්. තුන්වෙනි එක රජයේ රෝහල් පාසල් ආදිය පවත්වාගෙන යාමට දරන වියදම්. රජයේ රෝහල් පාසල් ආදිය පවත්වාගෙන යාමට දරන වියදම්. රජයේ රෝහල් පාසල් පවත්වාගෙන යාමට දරන වියදම්. පුතේ දැන් මම උදාක් තව දෙයක් පුතේට එකතු කරනවා. රජයේ රෝහල් පාසල් පවත්වාගෙන යාමට දරන වියදම්. එහෙනම් බලන්න හොඳට. එක ජාතික ආරක්ෂාව. 2 රාජ්‍ය සේවකයන්ට ගෙවන වැටුප්. 3 රජයට අවශ්‍ය භාණ්ඩ සේවා මිලදී ගැනීම. 3 වෙනි එක රජයට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. පුතේ මේ තුනම ගනුදෙනු. මේව ගනුදෙනු. දෙපැත්තටම උදාහරණයක් බලන්න. වැටුප් ගන්න. මේ පැත්තට ශ්‍රමය යනවා, මේ පැත්තට වැටුප එනවා. එහෙනම් පළවෙනි තුන පුතේ ඔන්නෝම සංගලවන්නක් දාලා යන්න ගනුදෙනු. ගනුදෙනු. ඊතල දෙකුත් දාන්න දෙපැත්තේ. දෙපැත්තටම ප්‍රවාහය. උදාහරණයක් විදිහට ගත්තම ශ්‍රමය දීලා වැටුප ගන්න. එක පැත්තකට ශ්‍රමය අනිත් පැත්තට වැටුප. එක පැත්තකට ශ්‍රමය අනිත් පැත්තට වැටුප. හරිද? right. 4 වෙනි එක ලියන්න පුතේ. සහනාධාර. අපිට ඕන එකක් ලියන්න පුළුවන් සමුද්දී. සහනාධාර සමුද්දී. 5 ලියන්න පුතේ. විශ්‍රාම වැටුප. සමුද්දී විශ්‍රාම වැටුප. සහනාධාර වරහන් ඇතුළේ වූ සමුද්දී විශ්‍රාම වැටුප. පුතේ මේවා ඇවිල්ලා අපි මේවට ජාතික ගිණුම් කරන්නේදී නමක් දෙව. මොකද්ද පුතේ නම? සංක්‍රාම. ඒක පාර්ශවීයව ගමන් කරන සංක්‍රාම. එහෙනම් බලන්න පුතේ හොඳට බලන්න. එතන ඉස්සරහින් යන්න සංක්‍රාම. සංක්‍රාම. ඒක පාර්ශවීයව යන්නේ. දැන් බලන්න ශ්‍රමයට වැටුප. රාජ්‍ය සේවකයා ශ්‍රමය සපයනවා, වැටුප ගෙවනවා.
රාජ්‍ය සේවකයා ශ්‍රමය සපයනවා වැටුප මෙන්න රජයේ සේවකයා. රාජ්‍යයට ශ්‍රමය සපයනවා රජයේ සේවකයාට වැටුප ගෙවනවා. ගනුදෙනු transactions දෙපැත්තටම ඉතලයි. මෙයා ශ්‍රමය සපයනවා වැටුප දෙනවා. භාණ්ඩ රජයට භාණ්ඩ සපයනවා රජයේ මුදල් දෙනවා. ගනුදෙනු. හැබැයි මෙතන බලන්න රජය ඒකපාර්ශවීයව විශ්‍රාමිකයාට වැටුප දෙනවා. ඒකපාර්ශවීය. විශ්‍රාමිකයා දෙන දෙයක් නැහැ. එහෙනම් පුතේ මේ පුනරාවර්තන වියදම් ඇතුලේ ගනුදෙනුත් තියෙනවා සහනාධාර හේවත් සංක්‍රාමක් තියෙනවා. ගනුදෙනුත් තියෙනවා සංක්‍රාමක් තියෙනවා. හරිද? right. යම් පුතේ ඊළඟට එනවා. ඊළඟ කියවන්නවා පුතේ මෙන්න ඊළඟ එක. ලියන්න ඊළඟ. බලන්න තේ උදාහරණ ටිකට යටින් තියෙනවා. ඔව් තුන්වෙනි එක දුන්නේ රජය හා රෝහල් වලට දරන වියදම්. ඒ කියන්නේ පුතේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම කියන්නේ. ඊට පස්සේ යටින් කියනවා ද්විපාර්ශවික ගනුදෙනු මෙන්ම ගනුදෙනු ස්වරූපයක් නොගන්නා ඒකපාර්ශවික ගෙවීම්ද පුනරාවර්තන වියදම් තුල ඇතුළත්. මෙන්න ගනුදෙනුත් තියෙනවා ඒකපාර්ශවික ගෙවීමුත් තියෙනවා. පුතේ ඒකපාර්ශවික ගෙවීම් කියන එක highlight කරලා යටින් ලියන්න සංක්‍රාම. ඔය ඒකපාර්ශවික ගෙවීම් කියන එකට අපි කිව්වේ වචනම ගත්ත පුතේ සංක්‍රාම. තේරුණා? සංක්‍රාම. ඒකපාර්ශවික ගෙවීම් කියන එකට අපි ලිව්ව වචනම ගත්ත පුතේ සංක්‍රාම. ඒකපාර්ශවික ගෙවීම් කියන එකට අපි ලිව්ව වචනය සංක්‍රාම. හරිද? right. අපි යමු. ඊට පස්සේ අපි යනවා පුතේ මොකක්ද? ඊළඟ අයිටම් එක. මොකද ඊළඟ අයිටම් එක? ප්‍රාග්ධන වියදම්. මොකද පුතේ ඊළඟ අයිටම් එක? ප්‍රාග්ධන වියදම්. මේ බලන්න කියනවා පුතේ ප්‍රාග්ධන වියදම්. මොකද ප්‍රාග්ධන වියදමක් කියන්නේ? අපි දන්නවා පුතේ මේ වසරකට වඩා වැඩි කාලයක් තියෙන ප්‍රාග්ධනවත්කමක් අත්පත් කරගන්න ඒවා නඩත්තු කරන්න පුනරුත්ථාපනය කරන්න දරන වියදම් වලට කියනවා ප්‍රාග්ධන වියදම්. මොකක්ද මේ ප්‍රාග්ධන වියදම කියන්නේ? ප්‍රාග්ධනවත්කමක් අත්පත් කරගන්න ඒවා නඩත්තු කරන්න ඒවා පුනරුත්ථාපනය කරන්න රජය විසින් දරන වියදම්. ඒවට රජය විසින් දරන වියදම්. පැහැදිලිද? ඒවට රජය විසින් දරන වියදම්. හරිද පුතේ? ඒවට රජය විසින් දරන වියදම්. හොඳට. පුතේ නා අපි යන් ඒවට රජය විසින් දරන වියදම්. යම්. මම කියන මෙන්න මෙහෙම ඊට පස්සේ. ඒවට රජය දරන වියදම්. යම්. කියනකොට බලන්න සාමාන්‍යයෙන් වර්ෂයකට වඩා වැඩි කාලයක්. අන්න ඉලක්ක අඳින්න පුතේ highlight කරන්න. වර්ෂයකට වඩා වැඩි කාලයක්. වර්ෂයකට වඩා වැඩි කාලයක්. පවතින මූර්තවත්කම් අත්පත් කර ගැනීම පුනරුත්ථාපනය හා වැඩි දියුණු කිරීම සඳහා දරන වියදම් ප්‍රාග්ධන වියදම්. මොකද සාමාන්‍යයෙන් වර්ෂයකට වඩා වැඩි කාලයක් පවතින මූර්තවත්කම් අත්පත් කර ගැනීම පුනරුත්ථාපනය වැඩි දියුණු කිරීම සඳහා දරන වියදම් දී. තව කියනවා එබැවින් ප්‍රාග්ධන වියදම් වල ප්‍රතිලාභ වියදම දරන කාලච්ඡේදයේද පමණක් සීමා නොවන අතර highlight කරන්න පුතේ වියදම දරන කාලච්ඡේදයට පමණක් සීමා නොවන අතර දිගු කාලීන ප්‍රතිලාභ හිමි කර දේ. වියදම දරන කාලච්ඡේදයට පමණක් සීමා නොවන අතර දිගු කාලීන ප්‍රතිලාභ හිමි කර දේ.
දිගුකාලීන ප්‍රතිලාභ හිමි කර දේ. හරිද? වියදම කරන කාලච්ඡේදයට පමණක් සීමා නොවන අතර දිගුකාලීන ප්‍රතිලාභ හිමි කර දේ. හොඳයි. වියදම දරන කාලච්ඡේදයට පමණක් සීමා නොවන අතර දිගුකාලීන ප්‍රතිලාභ හිමි කර දේ. මේ බලන්න කුයිලක වචන ලස්සනට කියනවා. මෙම වියදම් රාජ්‍ය ආයෝජනය ලෙසද හැදිනේ. අන්න පුතේ මේ වියදමට කියන තවත් නමක් තියෙනවා. මොකක්ද? පුතා දන්නවනේ අපි අර පළවෙනි පාඩමේ ප්‍රාග්ධනයටත් ඉගෙන ගත්ත මොකක්ද? මොකක්ද ඉගෙන ගත්තේ? ප්‍රාග්ධනවත්කමක් හදනවා නම් ඒකට කියන්නේ මොන වියදම් කියලාද පුතේ? ආයෝජන වියදම් කියන. ප්‍රාග්ධනවත්කමක් හදනවා නම් ඒකට කියන්නේ පුතේ මොකක් කියලාද? ආයෝජන වියදමක් කියන. ආයෝජන වියදම් කියන. තේරුම් ගන්න. හරිද? ආයෝජන. එහෙනම් පුතේ මෙන්න මේවා මොනවද පුතේ? රජයේ ආයෝජන වියදම්. එහෙනම් කියන බලන්න පුතේ හොඳට. රජයේ ආයෝජන වියදම් ලෙස දැන්. එහෙනම් රාජ්‍ය ආයෝජනය කියන්නේ පුතේ රාජ්‍ය වියදමේ තියෙන ප්‍රාග්ධන වියදමට. උදාහරණ ලියන්න පුතේ යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම. උදාහරණ ලියන්න යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම. යන් සූත්‍ර මිලදී ගැනීම. යන් සූත්‍ර මිලදී ගැනීම. දෙක ගොඩනැගිලි ඉදිකිරීම. දෙක ගොඩනැගිලි ඉදිකිරීම. දෙක ගොඩනැගිලි ඉදිකිරීම. තුන්වෙනි එක ගොඩනැගිලි ඉදිකිරීම. තුන්වෙනි එක මහා මාර්ග ඉදිකිරීම. මහා මාර්ග ඉදිකිරීම. මහා මාර්ග ඉදිකිරීම. හතරවෙනි එක රථ වාහන මිලදී ගැනීම. රථ වාහන මිලදී ගැනීම. රථ වාහන මිලදී ගැනීම. හොඳ හුස්ම ගන්න. රථ වාහන මිලදී ගැනීම. යා. රථ වාහන මිලදී ගැනීම. ඊට පස්සේ එනවා පුතේ සුද්ධ ණය දීම් ගැන කතා කරා. මොකද පුතේ ඊට පස්සේ අපි සුද්ධ ණය දීම් ගැන කතා කරන්නයි. සුද්ධ ණය දීම් ගැන කතා කරමු. සුද්ධ ණය දීම් ගැන අපි කතා කරමු. සුද්ධ ණය දීම්. වර්තම වියදම්, ප්‍රාග්ධන වියදම්, සුද්ධ ණය දීම්. මොකද්ද මේ සුද්ධ ණය දීම් කියලා කියන්නේ? සුද්ධ ණය දීම්. මෙන්න මේක අපේ සුද්ධ ණය දීම් කියන්නේ. පුතේ මේ රාජ්‍ය ආයතන
තේරුම් ගන්න. මේ රාජ්‍ය ආයතන පුතේ මේ රාජ්‍ය රාජ්‍ය ව්‍යවසායන් වලට රාජ්‍ය ව්‍යවසායන් වලට අපි ගොත් පුතේ සංස්ථාවලට ව්‍යවස්ථාපිත මණ්ඩලවලට සංස්ථාවලට මණ්ඩලවලට ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව නේද? මධ්‍යම ගමනාගමන මණ්ඩලය CTB එක ඔය වගේ වට මධ්‍යම රජය විසින් පුතේ ණය දෙනවා. මධ්‍යම රජය විසින් ණය දෙනවා. ඇත්තටම මේවා රජයම තමා නේද? අර වෙන වෙනත් පනත් යටතේ වෙන වෙනත් විදියට ස්ථාපනය කරලා තිබුණාට මේවා ඉතින් රජයම තමයි. ඔන්න මිලියන 100ක් ණය දෙනවා. අපි තුමන්න මධ්‍යම ගමනාගමන මණ්ඩලයට මිලියන 100ක් ණය දෙනවා. ණය දුන්නට පස්සේ පුතේ හරිද? ණය දුන්නට පස්සේ මේ රාජ්‍ය ව්‍යවසායන් පුතේ මධ්‍යම ගමනාගමන මණ්ඩලය මේ ණය වලින් ආපසු ගෙවන්නේ 75යි. ආපසු ගෙවන්නේ මිලියන කීයද? 75යි. කොච්චර ආපසු ගෙවන්න තියනවද? හිග තියනවද? 25යි. දැන් සාමාන්‍යයෙන් පුතා ඉගෙන ගන්න ඔය ගිණුම් කරණයේදී නම් ඕක ඉදිරියට අරන් යනවද නැද්ද? ඊළඟ වර්ෂයට අරන් යනවා. මේ බලන්න 2020 වසරේ ණය දීලා තියෙන කොච්චරද? මිලියන 100ක්. අර රාජ්‍ය ව්‍යවසායන් වලට, සංස්ථාවලට, මණ්ඩලවලට. හැබැයි 12:31 වෙනකම් මගේ පුතේ ආපසු ගෙවලා තියෙන්නේ මිලියන 75යි. හරිද? දැන් 25ක් තවදුරටත් ගෙවන්න තියෙනවා, ශේෂයක් තියෙනවා. මේ ශේෂය පුතේ සාමාන්‍ය ගිණුම් කරණයේදී නම් මේක පුතේ ඉදිරියට අරගෙන යනවද නැද්ද? මේක ඉදිරියට අරගෙන යනවා. සාමාන්‍ය ගිණුම් කරණයේදී නම් මේක ඉදිරියට අරගෙන යනවා. ඉතින් ඉස්සරහට අරගෙන. අර පුතා කරන්නේ පහලට ගෙනියන ශේෂය ඉදිරියට ගෙන ශේෂයක ඉස්සරහට යනවා. ලබන අවුරුද්දට 2021ටත් මේක අරගෙන ගිහිල්ලා කියනවා ණය ගැතියෙක් විදියට සලකනවා. හැබැයි පුතේ රජය එහෙම කරන්නේ නෑ. රජය පුතේ මේ හිග මුදල වියදමක්සේ සලකා ආදායමට එරෙහිව කපලා. මේක වියදමක්සේ සලකා ආදායමෙන් අඩු කරනවා. මේක වියදමක් විදිහට සලකනවා. දැන් මීට සමාන සංකල්පයක් තියෙනවනේ බොල් ණය කියලා. නේද? ව්‍යාපාරිකයා දෙන ණය වලින් ආපසු ලැබෙන්නේ නැහැ කියලා හිතන අගය බොල් ණය විදිහට සලකනවා. ඒක වියදමක් විදිහට සලකලා ආදායමෙන් අඩු කරනවද? අඩු කරනවා. ඒ සිද්ධාන්තය. මොකක්ද සිද්ධාන්තය? රජය විසින් රාජ්‍ය සංස්ථාවලට දීපු ණය වලින් හරිද? යම් කිසි දවසකට ඉතුරු වෙලා තියෙන ටික ණයක් මේ වියදමක් විදියට සලකලා ආදායමට එරෙහිව කපලා දානවා. ආදායමට එරෙහිව කපලා දානවා. තේරෙනවද? ආදායමට එරෙහිව කපලා සුළු කරලා දානවා. වියදමක් විදියට සලකනවා. අන්න ඒ සිද්ධියම. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න පුතා තාත්තගෙන් ණයක් ගන්නවා. පුතා තාත්තගෙන් ණය ගත්තා. තාත්තා මට පොඩි හදිස්සියක් මට රුපියල් 5000 ණයට දෙන්න. ණයට. තාත්තට රුපියල් 5000 දෙන්න. පුතා ආපහු තාත්තට දුන්නේ රුපියල් 2000යි. තව රුපියල් 3000ක් හිගයි.
පුතාගෙන් තාත්තව ඔක ඉල්ලනවද? පුතා තාත්තව ණයගැතියෙක් විදියට කලකනවද? ණයගැතියා මගේ පුතා 3000ක ශේෂයක් තවදුරටත් තියෙනවයි ආදී වශයෙන් තියලා එම් ඉස්සරහට ගෙනියනවද පුතා? එහෙම නැහැ පුතේ. තාත්තා පුතාව ණයගැතියෙක් විදියට සලකන්නේ. ඒක අත්හැරලා දානවා. එහෙම නේද? ඔව්. ආණ්ඩුවත් එහෙමයි පුතේ. මේ රාජ්‍ය ව්‍යවසාය කියන්නේ ආණ්ඩුවමයි. ඔය දීපු ටිකෙන් ආපසු නොලැබිච්ච ටික බොල්නයක් විදියට, වියදමක් විදියට සලකලා ආදායමෙන් අඩු කරනවා. තාත්තා කවදාවත් පුතේ පුතාව ණයගැතියෙක් විදියට සලකනවද? නෑ. ඒ දීපු ටික අතහැරලා දානවා. නේද? ආපහු පාර පස්සේ එනවා දීලාගෙන. දැන් උදාහරණයක් විදියට මම පුතාගෙන් ණයක් ගත්තොත් මම පුතාගෙන් ණයක් ගත්තොත් පුතා මගේ පස්සෙන් ඇවිල්ලා ඉල්ලනවද? අනේ සර් ඔයා මගේ ණයක් ගත්තා නේද? එහෙම ඉල්ලනවද? ඔව්. එහෙම ඉල්ලන්නේ අතහැරලා දානවා. අන්න ඒ වගේ සිද්ධියක්. රයිට් අපි අමුත්තා කරා. වර්තන හා ප්‍රාග්ධන යන ප්‍රධාන වියදම් වර්ග දෙවර්ගයට අමතරව ඇතුළත් නොවන ආණ්ඩුවේ වියදම් මේ ගණයට අයත් වේ. රජය විසින් විවිධ ව්‍යවසායන් වෙත ලබා දෙන ණය අත්තිකාරම් මුදල් වලින් රජය වෙත ආපසු ගෙවන ණය අඩු කළ පසු ලැබෙන අගය. හයිලයිට් කරන්න පුතේ මෙන්න මෙතන ඉඳලා. රජය විසින් විවිධ රාජ්‍ය ව්‍යවසායන් වෙත ලබා දෙන ලබන ණය අත්තිකාරම් මුදල් වලින් රජය වෙත ආපසු ගෙවන ණය අඩු කළ පසු ලැබෙන අගය. රජය වෙත ආපසු ලැබෙන ණය අඩු කළ පසු ලැබෙන අගය. හරිද? මේක හරියට සමානයි පුතේ මොකක් වගේද? බොල් ණය සංකල්පයට සමානයි. මේක සමානයි පුතේ මොකටද හරියටම? බොල් ණය සංකල්පයට සමානයි. තේරුණා? යා. මෙන්න මේ කොටස් තුනෙන් සමන්විතයි පුතේ. සුද්ධ ණයදී රාජ්‍ය ව්‍යවසායන් සඳහා ණය දීම, අත්තිකාරම් මගින් ණය දීම, ප්‍රතිව්‍යුහගත ණය දීම. ඒක පොඩ්ඩක් බලාගන්න පුතේ. සුද්ධ ණය දීම කෑලි තුනකින් හැදෙනවා. මොකක්ද පුතේ කෑලි තුන? රාජ්‍ය ව්‍යවසායන් සඳහා සුද්ධ ණය දීම, අත්තිකාරම් ගිණුම් මගින් ණය දීම, ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන වියදම්. ඔය සියලු ආකාරයන්ගේ ටික තමයි පුතේ සුද්ධ ණය දීම කියන්නේ. එහෙනම් පුතේ රජය විසින් ආපසු නොලැබේ යයි හිතන කොටස වියදමක් සේ සලකා ආදායමට එරෙහිව කපලා දානු. ඒකට කියනවා සුද්ධ ණය දීම. හරිද? රයිට්. හම්මේ. දැන් එනවා පුතේ අපි රාජ්‍ය වියදම් වර්ගීකරණය කියන කොටසට. මොකටද පුතේ අපි දැන් එන්නේ? රාජ්‍ය වියදම් වර්ගීකරණය කියන කොටසට. ඇවිත්ලා බලන්න. අපි එනවා රාජ්‍ය වියදම් වර්ගීකරණය කියන කොටසට. රාජ්‍ය වියදම් වර්ගීකරණය. පුතේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව ගත්තම මේ රාජ්‍ය වියදම පුතේ බෙදලා තියෙනවා ප්‍රධාන වර්ගීකරණ දෙකකට. රාජ්‍ය වියදම් බෙදලා දක්වලා තියෙනවා පුතේ ප්‍රධාන වර්ගීකරණ දෙකකට. පළවෙනි එක තමයි පුතේ ආර්ථික වර්ගීකරණ. මොකක්ද පුතේ පළවෙනි එක? ආර්ථික වර්ගීකරණය. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව ගත්තොත් මගේ පුතේ රාජ්‍ය වියදම බෙදලා තියෙනවා පදනම් දෙකකින්. පළවෙනි එක තමයි පුතේ ඔය කියන මොකක්ද? ආර්ථික වර්ගීකරණය. දෙවැනි එක පුතේ කාර්යාත්මක වර්ගීකරණය. කාර්යාත්මක වර්ගීකරණය.
කරන. එහෙනම් පුතේ මහ මේ ආණ්ඩුව රජයේ වියදම් වර්ගීකරණය කරනවා පදනම් දෙක. මොකක්ද මගේ පුතේ පදනම් දෙක? එක ආර්ථික වර්ගීකරණය, දෙක කාර්යාත්මක වර්ගීකරණය. එහෙනම් අපි කියනවා මොකක්ද පුතේ? රජයක වියදම් වර්ග කරනවා පදනම් දෙක. මොකක්ද මගේ පුතේ පදනම් දෙක? ආර්ථික වර්ගීකරණය සහ කාර්යාත්මක වර්ගීකරණය. මොකක්ද පුතේ වියදම් දෙක? එක ආර්ථික වර්ගීකරණය, දෙක කාර්යාත්මක වර්ගීකරණය. එක ආර්ථික වර්ගීකරණය, දෙක කාර්යාත්මක වර්ගීකරණය. හරිද? රාජ්‍ය වියදම් වර්ගීකරණය යටතේ රජයේ වියදම් ප්‍රධාන පදනම් දෙකක් යටතේ වර්ග කරයි. එතන පුතේ එක දෙක දාලා යන්නේ චූටියට. එක ආර්ථික වර්ගීකරණය, දෙක කාර්යාත්මක වර්ගීකරණය. එතන යටින් චූටියට ලියන්න කඩේකට තියන්න බැරි වෙලා එක ආර්ථික වර්ගීකරණය, දෙක කාර්යාත්මක වර්ගීකරණය. Right. අපි එකිනෙක අරන් බලමු පුතේ. අපි එකිනෙක අරන් බලමු. දැන් අපි පළවෙනි එක ගමු පුතේ මොකක්ද? ආර්ථික වර්ගීකරණය. පුතේ ආර්ථික වර්ගීකරණයේදී රාජ්‍ය වියදම බෙදනවා පුතේ කොටස් තුනකට. ආර්ථික වර්ගීකරණයේදී රාජ්‍ය වියදම බෙදනවා කොටස් තුනකට. අපි අර කතා කරපු කොටස් තුන අතර පුතේ. එක පුනරාවර්තන වියදම. පළවෙනි එක මොකක්ද පුතේ? පුනරාවර්තන වියදම. දෙවෙනි එක පුතේ ප්‍රාග්ධන වියදම. ප්‍රාග්ධන වියදම. තුන්වෙනි එක සුද්ධ ණය වියදම. සුද්ධ ණය වියදම. මොකද තියෙන්නේ? පුනරාවර්තන වියදම, ප්‍රාග්ධන වියදම සහ සුද්ධ ණය දීම. ලස්සනට පුතේ 1 2 3 ලස්සන දාන්න. Right. හොඳයි.
එහෙනම් පුතේ අර ටිකම තමයි යන්නේ මුලින්දම නේ. ආර්ථික වර්ගීකරණය අනුව කොටස් තුනයි මොකද්ද පුතේ? පුනරාවර්තන වියදමයි, ප්‍රාග්ධන වියදමයි, සුද්ධ ණය වීම. 1 2 3 ස්තැම්ප්ද ලියන්න පුතේ. ඊට පස්සේ මෙන්න මෙහෙම කරනවා. පුතේ මෙන්න මේ පුනරාවර්තන වියදම නැවත කොටස් තුනකට බෙදෙනවා. පුනරාවර්තන වියදම පුතේ නැවත කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි එක තමයි පුතේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. පළවෙනි එක මොකද්ද පුතේ? භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. දෙවැනි එක පොලි ගෙවීම. පොලි ගෙවීම. ඇත්ත නේද පුතේ? පොලි ගෙවුණොත් වසර පතා ගෙවන්න ඕනේ. මේ වසරේ ගෙවන්න ඕනේ, ඊළඟ වසරේ ගෙවන්න ඕනේ, ඊළඟ වසරේ ගෙවන්න. ඊළඟ පුතේ සංග්‍රාම ගෙවීම. අංක 3 පුතේ වර්තන පැවරුම් සහනාධාර. වර්තන පැවරුම් සහනාධාර. වර්තන පැවරුම් සහනාධාර. ඊට පස්සේ ප්‍රාග්ධන වියදම නැවත කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි එක මූර්තවත්කම් අත්පත් කර ගැනීම. මූර්තවත්කම් අත්පත් කර ගැනීම. දෙවැනි එක ප්‍රාග්ධන පැවරුම්. ප්‍රාග්ධන පැවරුම්. තුන්වෙනි එක ඌන වියදම් සඳහා වෙන් කිරීම. ඌන වියදම් සඳහා වෙන් කිරීම. දැන් පුතේ මෙන්න මේක තමයි අපි සාකච්ඡා කරන්නේ. පුතාට ගැලීම් සටහන ලස්සනට තියෙනවා. දැන් පුතාට මේ ලස්සනට කරලා දෙනවා. පුතාට ලස්සනට වැඩ ටික කරගන්න ඕනේ. හරිද? right. පොඩි අපහසුතා එනවා පුතේ ඉතින් හරිද? ඒවා අභියෝගයක් විදිහට සලකන්න. මට ධර්මයේ දැන් උතර පොඩක් ඔන්ලයින් එක නම් ධර්මයේ කතා කරලා යැත්කුවේ නිතරම මේක විසන්දි වෙනවා, කට් වෙනවා, කැඩි කැඩි එනවා, ප්‍රශ්න තියෙනවා පුතේ. ඉතින් අපි ඒකට විසඳුමක් පුතාට දීලා තියෙනවා. සාර්ථක විසඳුමක්. සාර්ථක විසඳුමක් දීලා තියෙනවා. ඒ තමයි වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරනවා. හැබැයි මතක තියාගන්න ඕනේ. එහෙම කරාම මට ටියුෂන් ගුරුවරයෙක් විදියට මට මගේ වටිනාකම හැල්ලුවට ලක් වෙනවා. හැමදෙරෝම බලනවා. පන්තියට ළමයි කලුතෙන් එන්නේ නැහැ. ඇයි? පන්ති යන්න ඕනේ නැහැ YouTube එකේ තියෙන. ඒ මට්ටමටපත් වෙනවා. අර ටියුෂන් ගුරුවරයෙක් විදියට පෞද්ගලිකව අවාසියක් සිද්ධ වෙනවා. සමහරට අර ටියුෂන් ගුරුවරයාට තියෙන වටිනාකම නැති වෙනවා. මම උගන්වන්න පාවිච්චි කරන ක්‍රමවේද මගේ තරංකරුව අතරපත් වෙනවා. හරිද? ඒ තුළ වෙන්නේ මොකද්ද? මම ටියුෂන් ගුරුවරයෙක් විදියට අසාර්ථක වෙනවා. ටියුෂන් ගුරුවරයෙක් විදියට මගේ ටියුෂන් වෘත්තියට හානියක් ඒ. එහෙනම් කිසිම ගුරුවරයෙක් දාන්නේ නැහැ පුතා. එහෙම දාන්නේ නැත්තේ එහෙම දෑවම අර ටියුෂන් ගුරුවරයාගේ තියෙන ටියුෂන් වටිනාකම යනවා. හරිද? හැබැයි මට වටිනාකමක් නැති වුණාට ප්‍රශ්නකුත් නැහැ. මගේ ටියුෂන් නැති වුණාට ප්‍රශ්නකුත් නැහැ. හරිද? ඒ නිසා මම කර මේක අනිවාර්යයෙන්ම දිගටම දානවා. ඒ තමයි මේ අහිංසක දරුවන්ට මේ වෙලාවේ පිටක් වෙන්න ඕන. සිග්නල් නැති එකට. හරිද? මට ටියුෂන් තිබුණත් එකයි නැතත් එකයි. පුතාට පොඩි සහනයක් ලැබෙනවා නම් ඒක එච්චරයි. පැහැදිලිද? right.
හොඳයි. අපි දැන් පුතේ මේව එකිනෙකගෙන තාලයකට කතා කරමු. හරිද? දැන් මේව එකිනෙකගෙන තාලයකට කතා කරමු. ඊට පස්සේ අපි යන දෙවෙනි එකත් පොඩ්ඩක් කතා කරන්න යමු. කාර්යාත්මක වර්ගීකරණය. ඒකත් පොඩ්ඩක් බලාගෙන යමු. පුතේ වඩා වැදගත් වෙන්නේ ආර්ථික වර්ගීකරණය. ඒ ආර්ථික වර්ගීකරණය තැන්ට ගිහිල්ලා පොඩ්ඩක් ආයෙසරයක් පොඩ්ඩක් ලියන්න පුතේ. වඩා වැදගත්. ඇත්ත වශයෙන්ම වැදගත් නෙමෙයි. කාර්යාත්මක වර්ගීකරණය අහන්නේ නැති තරම්. වැදගත්ම නෙමෙයි. ආර්ථික වර්ගීකරණය තමයි ප්‍රශ්න ගොඩාක් වෙන්නේ. ප්‍රාර්ථන වියදම් වල අන්තිම එක මොකක්ද? ඌන වියදම් සඳහා වෙන් කිරීම. මූර්තවත්කම් අත්පත් කර ගැනීම, ප්‍රාර්ථන පැවරුම්, ඌන වියදම් සඳහා වෙන් කිරීම. අතින් හරියට තේරෙනවද? ඌන වියදම් සඳහා වෙන් කිරීම. එහෙනම් ආර්ථික වර්ගීකරණය තමයි වඩා වැදගත්. දැන් අපි එනවා පුතේ මොනවා වර්ගීකරණයටද? කාර්යාත්මක වර්ගීකරණයට. අපි එනවා මොකටද පුතේ? කාර්යාත්මක වර්ගීකරණයට. කාර්යාත්මක වර්ගීකරණයට. පුතේ කාර්යාත්මක වර්ගීකරණයේදී ලොකු වෙනසක් නැහැ. ආර්ථික වර්ගීකරණයේදී කෑලි තුනකට බෙදුවනේ. පුනරාවර්තන වියදම්, ප්‍රාග්ධන වියදම් හා සුද්ධ ණය වියදම්. ඕකේ පොඩි වෙනසක් වෙනවා. මොකක්ද? කාර්යාත්මක වර්ගීකරණය. හරිද? එතෙන්දි පුතේ වෙන්නේ කොටස් තුනක් නෑ, කොටස් දෙකක්. මෙතෙන්ටම අරකේ කෙල්ලන. ප්‍රාග්ධන වියදම් හා සුද්ධ ණය දීම් කියලා සෙට් කරනවා. ප්‍රාග්ධන වියදම් හා සුද්ධ ණය දීම් කියලා සෙට් කරනවා. වෙනසක් නෑ. එහෙනම් පුතේ අරකේ ආර්ථික වර්ගීකරණයේ පුනරාවර්තන වියදම්, ප්‍රාග්ධන වියදම්, සුද්ධ ණය දීම් කියලා තුනකට බෙදුවනේ. මේකේ තුනකට බෙදන්නේ, මේකේ බෙදන්නේ දෙකකට. මොකද්ද පුතේ බෙදපු දෙක? මොකද්ද බෙදපු දෙක? මෙන්න බෙදපු දෙක. මොකද්ද පුතේ? පුනරාවර්තන වියදමයි, ප්‍රාග්ධන වියදම හා සුද්ධ ණය දීම. ප්‍රාග්ධන වියදම හා සුද්ධ ණය දීම. ප්‍රාග්ධන වියදම හා සුද්ධ ණය දීම. පුතේ දෙකකටයි බෙදෙන්නේ. බලන්න කියවන්න. වියදම යෙදවෙන කාර්යයන් පදනම් කරගෙන. හයිලයිට් කරන්න පුතේ. වියදම යෙදවෙන කාර්යයන් පදනම් කරගෙන. වියදම යෙදවෙන කාර්යයන් පදනම් කරගෙන වර්ග කිරීම මෙහිදී සිදුවේ. ඒ අනුව රාජ්‍ය වියදම් දෙවැදෑරුම් වේ. මොකද? දෙවැදෑරුම් වේ. දෙකම මොකද? පුනරාවර්තන වියදමයි, ප්‍රාග්ධන වියදම හා සුද්ධ ණය දීම. පුනරාවර්තන වියදමයි, ප්‍රාග්ධන වියදම හා සුද්ධ ණය දීම. right. ප්‍රාග්ධන වියදම හා සුද්ධ ණය දීම. ඊට පස්සේ පුතේ මේ වියදම් දෙකම නැවත බෙදෙනවා පුතේ කෑලි හතරකට. බලන්න පුතේ මොකක්ද කෑලි හතර? සාමාන්‍ය පොදු සේවා. සාමාන්‍ය පොදු සේවා. දෙවෙනි එක සමාජ සේවා. සමාජ සේවා. තුන්වෙනි එක ආර්ථික සේවා. හතරවෙනි පුතේ අනෙකුත් සේවා. අනෙකුත් සේවා.
එහෙනම් බලන්න පුතේ කියනවා මොකක්ද? කාර්යාත්මක වර්ගීකරණයේ හරි කාර්යාත්මක වර්ගීකරණයේ දී රජයේ වියදම කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද උරත් දෙක? පුනරාවර්තන වියදම හා ප්‍රාග්ධන වියදම හා සුද්ධ ණය. එක පුනරාවර්තන වියදම, දෙක ප්‍රාග්ධන වියදම හා සුද්ධ ණය. හරිද? පුතේ මෙන්න මේ දෙක නැවත බෙදෙනවා පුතේ කොටස් හතරකට. මේ වියදම් දෙක පුනරාවර්තන වියදමත් නැවත කොටස් හතරකට බෙදෙනවා. ප්‍රාග්ධන වියදමත් නැවත කොටස් හතරකට බෙදෙනවා. මොකද පුතේ කොටස් හතර? සාමාන්‍ය පොදු සේවා, සමාජ සේවා, ආර්ථික සේවා, අනිකුත් සේවා. අන්න බලන්න පුතේ ලස්සනට. මොකක්ද? සාමාන්‍ය පොදු සේවා, සමාජ සේවා, ආර්ථික සේවා, අනිකුත් සේවා. හරිද? right. අන්න දැන් පුතේ උඩ කියනවා ඉහත වියදම් දෙවර්ගයම ඒවායේ කාර්යයන් අනුව පොදු වර්ගීකරණයකට ලක් කර ඇත. ඒ අනුව ඉහත වියදම් වර්ග දෙකම පහත පරිදි සාරාංශ 4ක් යටතේ වර්ග කොට දැක්වේ. මොකද පුතේ ලියන්නේ 1 2 3 4 ලියන්නේ 1 සාමාන්‍ය පොදු සේවා. එක ලියන්න පුතේ සාමාන්‍ය පොදු සේවා. එක ලියන්න සාමාන්‍ය පොදු සේවා. දෙක සමාජ සේවා. එක සාමාන්‍ය පොදු සේවා අර යට තියෙන හතර පුතේ යට තියෙන හතර. එක සාමාන්‍ය පොදු සේවා, දෙක සමාජ සේවා, තුන ආර්ථික සේවා. හතර අනෙකුත් සේවා. ආයි කියමු පුතේ. මොකද හතර? සාමාන්‍ය පොදු සේවා, සමාජ සේවා, ආර්ථික සේවා, අනෙකුත් සේවා. සාමාන්‍ය පොදු සේවා, සමාජ සේවා, ආර්ථික සේවා, අනෙකුත් සේවා. පුතේ ඔන්න කතා. දැන් පුතේ අපි එකී වර්ගීකරණ දෙකම වෙන වෙනම අරන් කතා කරමු. දැන් අපි වර්ගීකරණ දෙකම වෙන වෙනම අරන් කතා කරමු. අපි යමු පුතේ ආර්ථික වර්ගීකරණය. right. අපි දැන් යන් ආර්ථික වර්ගීකරණයට බලමු. ආර්ථික වර්ගීකරණය. වියදමේ ආර්ථික වටිනාකම සැලකිල්ලටගෙන කරන වර්ගීකරණය. මොකක්ද ආර්ථික වර්ගීකරණය කියන්නේ? වියදමේ ආර්ථික වටිනාකම සැලකිල්ලට අරගෙන කරන වියදම. සටහන් හොඳට බලන්න. ඒවා සඳහන් වෙනවා. පාඩම් කරගන්න දැන් පුතේ ගොඩ ගහිලා තියෙන්නේ හොඳේ. මම මගේ වගකීම ඉෂ්ට කරලා තියෙන්නේ. පුතාට තියෙන්නේ පුතාගේ වගකීම. මොකද පුතාගේ වගකීම? මේවා පාඩම් කරගන්න. පාඩම් කරන විෂයක් මේක. නැවත නැවත පුරුදුනා බලන්න. හරිද? right. පුතේ ආර්ථික වර්ගීකරණය. පුතේ ආර්ථික වර්ගීකරණයේදී කොටස් තුනකට බෙදෙනවා. ආර්ථික වර්ගීකරණයේ අපි පළවෙනි එක ගන්නවා පුතේ. ආර්ථික වර්ගීකරණයේ කොටස් තුනකට බෙදෙනවා. මොකක්ද ඒ කොටස් තුන?
පුනරාවර්තන වියදම. දැන් පටල ගන්න පොතේ ආර්ථික වර්ගීකරණය කැලේ තුනයි පුනරාවර්තන වියදම, ප්‍රාග්ධන වියදම, සුදනයි. දැන් පුතේ අපි ඔන්න ඔය තුන 1 by 1 අරන් සාකච්ඡා කරමු. මොකද අපි සාකච්ඡා කරන්නේ? පුනරාවර්තන වියදම, ප්‍රාග්ධන වියදම සහ සුද්ධ ණය දී සාකච්ඡා කරමු. එහෙනම් අපි ගන්නවා පුතේ ආර්ථික වර්ගීකරණයේ එන පළවෙනි එක මොකක්ද පුතේ? පුනරාවර්තන වියදම. අපි ඉස්සෙල්ලම ගන්න මොකද පුතේ? ආර්ථික වර්ගීකරණයේ එන පුනරාවර්තන වියදම. යම් පුනරාවර්තන වියදම. පළවෙනි එක මොකද පුතේ? පුනරාවර්තන වියදම පුතේ නැවත කෑලි තුනකට බෙදෙනවා. පළවෙනි එක මොකද පුතේ? භාණ්ඩ සේවා මිලදී ගැනීම. පුනරාවර්තන වියදම වලට තේන පළවෙනි එක මොකද්ද පුතේ? භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. පුතේ මොකක්ද මේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම කියලා කියන්නේ? පුතේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම කියන්නේ මේකයි. මෙන්න මේ රජයට හරිද? මේ රාජ්‍ය ආයතන වලට තම තමන්ගේ කාර්යයන් පවත්වාගෙන යන්න භාණ්ඩ හා සේවා අවශ්‍යයි. අන්නේ භාණ්ඩ හා සේවා ටික මිලට ගන්න යන විදිහ. මම උදාහරණයක් කියන්නම්. ඔන්න අපි ගමු පාසලක්. ඔබ දන්න ආයතනය. පාසලකට පුතේ කටයුතු පවත්වාගෙන යන්න භාණ්ඩ හා සේවා අවශ්‍යයි. මොනවද? ගුරුවරුන්ගේ සේවය අවශ්‍යයි. ගුරු සේවය. අන්න වැටුප් දීලා ගන්නවා. අනධ්‍යයන කාර්ය මණ්ඩල. අනධ්‍යයන කාර්ය මණ්ඩලය අවශ්‍යයි. අපි පාසල ගත්තම ක්‍රීඩාගාරය නඩත්තු කරන්න කෙනෙක් 3 දෙනෙක් ඉන්නවා. ස්විමින් පූල් එක නඩත්තු කරන්න දෙන්නෙක් ඉන්නවා. මල් වත්ත නඩත්තු කරන්න කෙනෙක් ඉන්නවා. අන්න අනධ්‍යයන ශ්‍රමය අවශ්‍යයි. උගන්වන්න ගුරුවරුන්ගේ ශ්‍රමය අවශ්‍යයි. අන්න පුතේ ශ්‍රමය මිලදී ගන්න. ඊට පස්සේ පොත්පත් මිලදී ගන්න. පොත්පත්. තව විද්‍යාගාරයට අවශ්‍ය විද්‍යාගාර උපකරණ ආදිය මිලදී ගන්න. ඩෙස් බංකු මිලදී ගන්න. පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය මිලදී ගන්න. අන්න ඔය විදියට පුතේ මේ රාජ්‍ය ආයතන වලට සේවා කටයුතු පවත්වගෙන යන්න භාණ්ඩ හා සේවා අවශ්‍යයි. ඒවා මිලට ගන්න යන වියදම තමයි කියන්නේ පුතේ පුනරාවර්තන වියදමේ තියෙන භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. අපි ගමු දැන් රජයේ රෝහලක්. මොනවද පුතේ රජයේ රෝහලකට ගන්න වෙන්නේ? රෝහලක් පවත්වාගෙන යද්දී භාණ්ඩ හා සේවා වෙළඳපළට බැහැලා භාණ්ඩ මිලට ගන්න වෙනවා. මොනවද පුතේ රෝහලකට ගන්න භාණ්ඩ මොනවද? මොනවද? වෛද්‍ය ශ්‍රමය, හෙදියන්ගේ ශ්‍රමය, අර සුළු කම්කරුවන්ගේ ශ්‍රමය ගන්න වෙනවා. ශ්‍රමය අවශ්‍යයි. ඒ ශ්‍රමයට වැටුප් ගෙවන්න අන්න පුතේ එකක්. ඊට පස්සේ ඖෂධ අවශ්‍යයි, ඇඳක්ම අවශ්‍යයි, වෛද්‍ය උපකරණ අවශ්‍යයි. ඒව අන්න ඒවට යන වියදම්. කියනවා බලන්න පුතේ හොඳට. රාජ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් කළ යුතු භාණ්ඩ හා සේවා මිලට ගැනීමට දරන වියදම්. රාජ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන්
කළ යුතු භාණ්ඩ හා සේවා මිලට ගැනීම සඳහා දරන වියදම්. ඒතොර රාජ්‍ය ආයතනවලට සිය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන්න වියදමක් දරන්න වෙනවා. අන්න ඒ දරන වියදමට පුතේ කියනවා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. තේරුම් ගන්න. ඊට පස්සේ දෙනවා මේ බලන්න සම්බන්ධයක් මම පෙන්නනවා. පුතාට මතකයිනේ පුතේ වියදම් ප්‍රවේශයට දලදේශීය නිෂ්පාදනය යුවේ. පුතාට මතක් වෙනවා වියදම් ප්‍රවේශ. අනේ පුතේ මතක් කරනකොට මේවා පාඩම් කරපු නැති දරුවෝ පාඩම් කරන්න. දැන් මම ඒකක පාඩම් දෙක විභාග දෙකක් ලබන මාස තියෙනවා. ඒවට අදාළ ප්‍රශ්න පත්‍ර දුන්නාට පස්සේ මම ඒව ගැන දැනුවත් කිරීම කරනවා. දැන් අපි මුදල් පාඩමේ විභාගයක් තිබ්බා. ඒ වගේ පුතාට පාඩම් දෙක තියෙනවා. ඒතර ඒ පාඩම් දෙක බලන්න. හරිද? මම ඒවා ප්‍රශ්න පත්‍ර ඔබ අතර ලැබුණම ඒවා පිළිබඳව දැනුවත් කරා. අනේ පුතේ පාඩම් කරන්න කරුණා කරලා. පැහැදිලිද? නැත්නම් මේක ඉස්සරහට කරගෙන යන එකේ තේරුමක් නැහැ. මොන දැන් වියදම් ප්‍රවේශ කිව්වම වියදම් ප්‍රවේශ මතක් වෙන්නේ නැත්නම් වැඩක් නැහැ. අගා වියදම් ප්‍රවේශයේදී ගන්නවා C පෞද්ගලික පාරිභෝජන වියදම. G ගන්නවා රාජ්‍ය පොදු පාරිභෝජන වියදම. I ගන්නවා දල ආයෝජන. I මොකක්ද? දල ආයෝජනේ ගන්න. ඔය තුනට කියනවා අපේ නමක් දල දේශීය වියදම. දල දේශීය වියදම. දල දේශීය වියදම. ඊට පස්සේ පුතේ NX සුද්ධ අපනයන ගන්න. ඔය තුනේ එකතුවට අපි කිව්වම මොකක්ද පුතේ? දල දේශීය නිෂ්පාදනය. එහෙනම් කොහොමද පුතේ වියදම් ප්‍රවේශයට දල දේශීය නිෂ්පාදනය ගන්නෙ? කුටුම්බ පෞද්ගලික පාරිභෝජනය නැත්නම් කුටුම්බ පාරිභෝජනය, රාජ්‍ය පොදු පාරිභෝජනය, දල ආයෝජනය, සුද්ධ අපනයන කියන මේක. පුතේ මෙන්න මේ G කියලා කියන්නේ. එතන අපි ඔය G කියලා හැඳින්වුවේ පුතේ අදයි තේරුම් කරලා දෙන්නේ වර්තන වියදමේ ඇතුළත් භාණ්ඩ සේවා මිලදී ගැනීමේ වියදම්. එහෙනම් පුතේ තේරුම් ගන්න. අර ජාතික ගිණුම් කරණයේ වියදම් ප්‍රවේශයේ දලදේශීය නිෂ්පාදනය හොයද්දී මොනවද එකතු කරේ? කුටුම්බ පාරිභෝජන වියදම්, රාජ්‍ය පොදු පාරිභෝජන වියදම්, දල ආයෝජන වියදම්. ඔය ටික එකතුව සමානයි දලදේශීය වියදම සුද්ධ අපනයන කිව්වම දලදේශීය නිෂ්පාදනය. අන්න එතන පුතේ මේ G කියලා කිව්වේ. මේ G කියලා කිව්වේ වර්තන වියදමේ ඇතුළත් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. ඒක තමයි ඔය කියන්නේ. මොකක්ද? ජාතික ගිණුම් කරණයේදී සමාහාර වියදමේ සංරක්ෂකයක් ලෙස පොදු පාරිභෝජන වියදම ලෙස සැලකන්නේ මෙයයි. එතකොට C කියලා තියෙන්නේ. ඒක G කරගන්න. වරාණ ඇතුලේ C කියලා තියෙන්නේ. G කරගන්න. G කරගන්න. පුතේ සයිඩ් එකෙන් මේක දාගන්න මතක් වෙන්න. සයිඩ් එකෙන් දාගන්න මතක් වෙන්න. සයිඩ් එකෙන් මේක දාගන්න. මෙහෙම ලියලා කොටු කරලා දෙන්න.
right. හොඳයි. යා. ඊළඟ දෙවෙනි එක මොකක්ද පුතේ? දෙවෙනි එක. යා දෙවෙනි එක. පොලි ගෙවි. දෙවෙනි එක තියෙන පුතේ මොකක්ද? පොලි ගෙවි. ඇත්තනේ අපි රාජ්‍ය ණය ගැන කතා කරන අවසාන මොහොතේ අපි සෑහෙන ඛේදවාචක තත්ත්වයක ඉන්නේ අපේ රටේ රාජ්‍ය ණය ගැන. මේ අපේ රටේ රජය දේශීය හා විදේශීය වශයෙන් ගන්න ණයවලට ගෙවන පොලි. මේ අපේ රටේ රජය දේශීය හා විදේශීය වශයෙන් ගන්න ණයවලට ගෙවන පොලි. මම සාධුතරක් මේවා ඉස්සරහ සාකච්ඡා කරමු. ඒවා බලන්න වර්තන වියදමක්. වර්තන වේදක් මේ අවුරුද්දේ පොලි ගෙවන්න ඕන, ඊළඟ අවුරුද්දේ පොලි ගෙවන්න ඕන, ඊළඟ අවුරුද්දේ පොලි ගෙවන්න. අඛණ්ඩව පොලි ගෙවන්න ඕන. ඒ කියන්නේ මොකද? වර්තන වියදමක්. වර්තන වියදමක්. තුන්වෙනි බලන්න කියවන රජය විසින් දේශීය හා විදේශීය ලබාගත් ණය සඳහා කරනු ලබන පොලි ගෙවි. පොලි ගෙවි. තුන්වෙනි වර්තන පැවරුම් හා සහනාධාර. තුන්වෙනි එක වර්තන පැවරුම් හා සහනාධාර. වර්තන පැවරුම් හා සහනාධාර. හරිද? right. වර්තන පැවරුම් හා සහනාධාර. හරිද? right. වර්තන පැවරුම් හා සහනාධාර. වර්තන පැවරුම් හා සහනාධාර. පුතේ බලන්න කියවත් රජය විසින් කුටුම්බ හා රාජ්‍ය ආයතන වෙත ලබා දෙන ගනුදෙනුවක ස්වරූපයක් නොගන්නා වර්තන ස්වරූපයේ වර්තන ඒකපාර්ශ්විකව ගෙවීම වර්තන පැවරුම් සහනාධාර. අන්න ඒකපාර්ශ්වීයව දෙනේ. ඒකපාර්ශ්වීයව දෙනේ. පුතේ සමුද්දී විශ්‍රාමයට වගේ අපි සාකච්ඡා කරා. පුතේ මේ රාජ්‍ය විසින් දෙන වර්තන පැවරුම් සහනාධාර කොටස් දෙකකට බෙදේ. එහෙනම් පුනරාවර්තන වියදමේ තියෙන මේ වර්තන පැවරුම් සහනාධාර මොකද කියන්නේ? මේ වර්තන පැවරුම් සහනාධාර වර්තන පැවරුම් හා සහනාධාර කොටස් දෙකකට බෙදේ. පළවෙනි එක තමයි පුතේ කුටුම්බ වෙත ලබා දෙන වර්තන පැවරුම් සහනාධාර. කුටුම්බ වලට ලැබෙන වර්තන පැවරුම් සහනාධාර. කුටුම්බ වලට ලැබෙන වර්තන පැවරුම් නැත්නම් කියන සහනාධාර. පුතේ රජය ඒකපාර්ශ්වීයව කුටුම්බ වලට දෙන. රජය ඒකපාර්ශ්වීයව කුටුම්බ වලට දෙන සහනාධාර. මට එක විභාගයකදී අහුවා පුතේ රජය විසින් කුටුම්බ වලට ලබා දෙන වර්තන පැවරුම් සහනාධාර මොනවද? කියාගෙන යන්න. සමුද්‍රිය පුතාලගෙදර නිකන් රජයෙන් හම්බෙන්නේ කියන බල.
සමෘද්ධිය, විශ්‍රාම වැටුප, පෙළපොත්, නිල ඇඳුම්, ත්‍රිපෝෂා, පෝෂණ මල්ල, ඇයි රුපියල් 5000? පහුගිය දවස්වල හම්බුණා නේද? ඔව් රුපියල් 5000ක් හම්බුණා. අන්න ඒවා. හරිද? අන්න පුතේ ආණ්ඩුව ඒක පාර්ශවීයව කුටුම්බවලට දෙන වර්තන පැවරුම් සහනාධාර. හරිද? පොඩක් කියවන්න. කුටුම්බ ලබා දෙන වර්තන පැවරුම් සහනාධාර පොඩක් කියවන්න. කියවන්න පොඩක්. ආදායම් පුනර්ව්‍යාප්තිය හා සාධාරණත්වය යන අරමුණු දෙසා ආර්ථිකයේ දුබල ජන කොටස් සවිබල ගැන්වීමේ අරමුණින් කුටුම්බ අංශය වෙත ආණ්ඩුව ගෙවනු ලබන ඒකපාර්ශවීය මූර්ත මූල්‍ය ප්‍රවාහය. පුතේ මේ සහනාධාර දෙන්නේ කුටුම්බ වලට මොකටද? මෙන්න මේවට. ආදායම් පුනර්ව්‍යාප්තිය හා සාධාරණත්වය ඇති කරා. සමාජ සාධාරණත්වය ඇති කරා. දුප්පත් මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්න. දුප්පත් මිනිස්සුන්ගේ එදිනෙදා වියදම් පියවන. දුබල ජන කොටස් සවිබල ගැන්වීමේ අරමුණ. අන්න සමෘද්ධිය දෙනවා. අර දුබල එක සවිබල ගන්න. කොරෝනා වෙලාවේ 5000 දුන්නා. කන්න නැති එකාට කාලා හොඳට ගැම්මක් ගන්න. අන්න කුටුම්බ අංශය ආණ්ඩුව වෙත ගෙන ඒකපාර්ශ්ව මූර්ත ප්‍රවාහම ඉන්න අදහස් වේ. සමෘද්ධිය විශ්‍රාම වැට පොහොර සහනාධාරය. ඒ වගේ. අනිත් එක තමයි ඊළඟ පිටුවට යමු. රාජ්‍ය සංස්ථා පළාත් පාලන ආයතන වලට කෙරෙන වර්තන පැවැත්ම. පුතේ ආණ්ඩුව රාජ්‍ය ආයතන වලට ඒකපාර්ශවීයව සල්ලි ටිකක් දෙනවා. ඒ ආයතන වල වර්තන වියදම් පියව ගන්න. මේ බලන්න හොඳට. දැන් ආණ්ඩුව කුටුම්බ වලට ඒකපාර්ශවීයව සල්ලි දෙනවනේ සමුද්දී විශ්‍රාම වැටුපාදී වශයෙන්. ඒ වගේ රාජ්‍ය ආයතන වලටත් පුතේ එදිනෙදා වියදම් පියව ගන්න සල්ලි ටිකක් දෙනවා. රාජ්‍ය ආයතන වලටත් එදිනෙදා වියදම් පියව ගන්න සල්ලි ටිකක් දෙනවා. ඒව දෙන්නේ පුතේ මෙන්න මේ හේතුව නිසා. සමහර රාජ්‍ය ආයතන ලාභ අරමුණින් ක්‍රියාත්මක වුණා. සමහර රාජ්‍ය ආයතන ලාභ අරමුණින් ක්‍රියාත්මක වුණා. ඒවා පුතේ අලාභයි. අරමුණ ලාභයි. සල්ලි හොයන. හැබැයි අලාභයි. මොනවද පුතේ? මධ්‍යම ගමනාගමන මණ්ඩලය. මේ ගමනාගමන මණ්ඩලය CTB අරමුණ ලාභය සල්ලි හොයනු. හැබැයි අලාභයි. අන්න රජයෙන් පුතේ වියදම් ටික පියව ගන්න සල්ලි ටිකක් දෙනවා. ඒක පාර්ශවීය. වර්තන වියදම්. CTB කේ සේවකයන්ට වැටුප් ගෙවන්න, අවශ්‍ය අමුද්‍රව්‍ය ආදී දේවල් පොඩි පොඩි නඩත්තු කළ කරගන්න සල්ලි ටිකක් දෙනවා. ඒවට කියනවා පුතේ වර්තන පැවරුම් සහනාධාර රජයෙන් ලැබෙන. ඇයි? අරමුණ ලාභය හැබැයි ලාභයි. පැහැදිලිද? රුදු මේ ගුවන් විදුලි සංස්ථාව අරමුණ ලාභය ඇඩ් යනව නේද? හැබැයි අලාභයි. ඒවයින් වියදම් පියව ගන්න සල්ලි ටිකක් දෙනවා. අනිත් එක පුතේ සමහර රාජ්‍ය ආයතන තියෙනවා ලාභ අරමුණක් නැහැ. ලාභ අරමුණක් නැහැ. ලාභ අරමුණක් නැහැ. මධ්‍යම පරිසර අධිකාරිය බල. මධ්‍යම පරිසර අධිකාරිය. ඒවා උපතින්ම පුතේ ලාභ අරමුණකින් තොරව ක්‍රියාත්මක වෙනවා. ලාභ අරමුණ මොකුත් නැහැ. රටේ සුබ සාධන පරමාර්ථයෙන් යම් යම් සේවා ඉෂ්ට කරනවා. අන්න ඒවා පුතේ පවත්වගෙන යන්න අනිවාර්යෙන් රජෙන් සල්ලි ටිකක් දෙනවා. ඒවට කියන්නේ වර්තන පැවරුම් සහනාධාර. එහෙනම් අහන්න මගේ පුතේ හොඳට. වර්තන පැවරුම් සහනාධාර කොටස් දෙකකට බෙදෙනවා. එකක් කුටුම්බවලට ලැබෙන දේවල්. කුටුම්බවල අපේ දුබල ජන කොටස් සවිබල ගැන්වීමේ අරමුණින් දෙනවා. දෙවැනි එක පුතේ රාජ්‍ය ආයතන වලට දෙන වර්තන පැවරුම් සහනාධාර. ඇයි මේ රාජ්‍ය ආයතන වලට දෙන්නේ?
සමහර රාජ්‍ය ආයතන පුතේ ලාභ අරමුණින් ක්‍රියාත්මක වුණත් ඒවා අලාභයි. අන්න ඒ රාජ්‍ය ආයතන පවත්වාගෙන යද්දී වර්තන වියදම් පියව ගන්න කියලා සල්ලි ටිකක් දෙනවා. දෙවැනි එක පුතේ සමහර රාජ්‍ය ආයතන උපතින්ම සල්ලි උපයීමේ අරමුණක් නැහැ. ලාභය උපයීමේ අරමුණක් නැහැ. මධ්‍යම පරිසර අධිකාරිය වගේ ඒවා. ඒවට පුතේ වර්තන වියදම් පියව ගන්න රජය විසින් සල්ලි ටිකක් දෙනවා. ඔය දෙකටම කියනවා පුතේ රාජ්‍ය ආයතන වෙත කෙරෙන සංක්‍රාමන. යා පුතේ එහා පැත්තට යන්න දෙක කියනවා. පරාමිටුව බලන්න. රාජ්‍ය සංස්ථා හා පළාත් පාලන ආයතන වලට කෙරෙන වර්තන සංක්‍රාමන කියනවා. පාඩු ලැබමින් කටයුතු කරන හෝ ලාභ අරමුණකින් තොරව කටයුතු කරන. අන්න ඒක පුතේ ලස්සනට highlight කරන්න. පාඩු ලැබමින් කටයුතු කරන හෝ ලාභ අරමුණකින් තොරව කටයුතු කරන. රාජ්‍ය ආයතන හා පළාත් පාලන ආයතන වලට කෙරෙන වර්තන පැවරුම්. තොරව කටයුතු කරන රාජ්‍ය සායන්ත ආයතන වලට කෙරෙන ආණ්ඩුව සපයන ඒකපාර්ශවීය ගෙවීම. එහෙනම් පුතේ ඔන්න අර රාජ්‍ය ආයතන වලට සල්ලි ටිකක් දෙන්න. ඒවට කියනවා වර්තන පැවරුම් සහනාධාර. පැහැදිලිද? right. එහෙනම් පුතේ අපි ඉගෙන ගත්තා මොකක්ද? අද දවසේ අපි ඉගෙන ගත්තා මෙන්න මේ රාජ්‍ය වියදමේ විවිධ සංයුති. නේද? right. අපි දැන් ඊට පස්සේ පුතේ මේවයි වෙනස්කම් සංයුතින් ආදී වශයෙන් අධ්‍යයනය කරමු. පුතේ මේවා පුනා බලන්න. කේට සටහන් හදා ගන්න. පාඩම් කරන ක්‍රමවේදයන් නිර්මාණය කර ගන්න. මට හරි ගන්න කාටුවේ මේ දරුවෝ ඇහෙන්නේ නැහැ ආදී වශයෙන් ගැට්ටු මට ඉදිරිපත් කරනවා. නමුත් මේ මගේ පද්ධතියවත් ගැටලුවක් නෙවෙයි. අසාමාන්‍ය ලෙස අන්තර්ජාල ඉල්ලුම වැඩිවීම නිසා සිදුවන දේවල්. හැබැයි පුතාට මම සුපිරි විසඳුමක් දීලා තියෙනවා. ඒ තමයි උගන්න හැම වීඩියෝ එකක්ම YouTube එකට දාලා තියෙනවා. පුතාට ඕන වෙලාවක බලන්න. අර YouTube පැකේජ් එකක් ඇක්ටිව් කරගන්න රුපියල් 240ක් වගේ මුදලක් යන්නේ. නේද? නැත්නම් පුතා ඔය night time data තියෙන යෝග්‍ය පාන්දරට බලන්න පුළුවන්. කිසිදු වෙනසක් නැහැ පුතේ. උගන්නපු වීඩියෝ එහෙම පිළිවෙලට දාලා තියෙනවා. පැහැදිලිද? මේ වීඩියෝ එකත් උගන්නලා පැය 3ක් ඇතුළත පැය 4ක් ඇතුළත YouTube එකට දානවා. පැහැදිලිද? එහෙනම් පුතේ මම මේ හානිය ඔබට ආවරණය කරලා තියෙනවා. හරිද? right. එහෙනම් පුතේ අපි අද කතාව අවසන් කරමු. හරිද? ඉන්ටර්වල් එක විනාඩි පොඩකින්